සියලු දෙනාටම සුබ දවසක්. අපි මෙවර වෙබිනාර් සීරීස් එක ආරම්භ කරනවා. අපි ඇත්තටම මේ පාර අපි බලාපොරොත්තු වෙන්නේ ගිය පාර අපිට ගිය පාර 2020 මාර්ච් එක්සෑම් එක බේස් කරගෙන වෙබිනාර් සීරීස් අපි 10ක් කරා. ඒ වෙබිනාර් සීරීස් 10 තුල ආවරණය නොවුණු දේවල් ටික අපි මේ පාර ආවරණය කරන්න උත්සාහ කරනවා. ඒකම ඒ වෙබිනාර් සීරීස් එකේ යම් ප්‍රමාණයක තවදුරටත් ආවරණය කරන්න අවශ්‍ය පාඩම් කරත් තවදුරටත් ආවරණය කරන්න අවශ්‍ය දේවල් අපි මෙතනදී ආවරණය කරන්න උත්සාහ කරනවා. ඒකම වෙබිනාර් සීරීස් එකේ භාගයක් විතර අපි බලාපොරොත්තු වෙනවා පුරීක්ෂණ පාඨමාලාවක් විදිහට පාත්වන්න. ඒතර ඔබට පුළුවන් ගිය පාර කරපු වීඩියෝස් ටිකත් එක්කම මේ වීඩියෝස් ටික සම්බන්ධ කරගෙන වඩාත් හොඳ සහ සම්පූර්ණ විෂය ආවරණය වෙන ආකාරයට අවශ්‍ය දැනුම උකහා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒකම අපි සඳහන් කරන්න ඕනේ විශේෂයෙන්ම අපි බදුකරණය සම්බන්ධ විෂය ගත්තම විෂය තුල විශේෂත්වයක් තියෙනවා. මම හිතන්නේ ඔබ අවබෝධ කරගෙන ඇති. නිවැරදි පිළිවෙලට අධ්‍යයනය කිරීම කියන එක තමයි හිතනවා. We have to do the study on step by step continuous basis. That is a more important thing we have to consider. Right? එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ විෂය නිවැරදිව අවබෝධ කරගන්න. එහෙම නැත්නම් කෙනෙක් උත්සාහ කරනවා නම් ප්‍රධාන පාඩම් ටික විතරක් අරගෙන ආවරණය කරගෙන එක්සෑම් එකට ફોකස් කරන්න සමහර වෙලාවට ඒක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. විශේෂයෙන්ම ඔබගේ පේපර් එක MCQ questions ගොඩක් එක තියෙන්නේ 50ක් එක්ක. ඒ 50ම ආවරණය වෙන්න සිලබස් එක පුරාවටම ආවරණ ආකාරය සකස් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම වැදගත් ඔබ නිවැරදිව පියවරෙන් පියවරට හරි අධ්‍යයනයක් තුළින් විෂය දැනුම ලබා ගන්න එක. නිසා මම හිතනවා මේ වීඩියෝ සීරීස් එක ඉතාමත් වැදගත් රුකුලක් වෙයි. විශේෂයෙන්ම මේ දවස්වල තියෙන ලෝකයේ පවතින තත්ත්වයක් එක්ක ඔබට ඔබගේ අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව මේ දේවල් එක්ක ඉදිරියට ගෙන යන්න හැකියාව තියෙනවා. නිසා විශේෂයෙන් ශ්‍රී ලංකා ආයතනය මේ දවස්වල වෙබිනාර් සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වනවා. මොකද ඒ තුලින් ශ්‍රී ලංකාවේකට පුළුවන්කමක් තියෙනවා අවශ්‍ය දැනුම ශිෂ්‍යයන්ට ලබා දෙන්න. නිසා මේක ඉතාමත් හොඳ කාර්යයක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. අද දවසේ අපි ප්‍රධාන වශයෙන් අරමුණු කරගන්නේ chapter 7 එක. පරිච්ඡේද 7 මූලික බදු පරිපාලන සහ බදු ගෙවීම පිළිබඳ ක්‍රියාපටිපාටි. Basic tax administrations and procedures for tax payment. This is the main topic what we are going to discuss. Right? එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේකේ බලුවොත් එහෙම weightage එක වාගේ සම්පූර්ණ සිලබස් එකේ weight එකේ 20%ක් තියලා තියෙනවා බදු පරිපාලන සම්බන්ධයෙන්. ඒ නිසා ඉතාමත් වැදගත් කොටසක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන් සමාගම් බදුකරණය පස්සේ මූලික ප්‍රබෝධයන් සම්බන්ධ දේවල් වලින් පස්සේ වැදගත්ම පාඩමක් විදියට මේ පාඩම හඳුනා ගන්න පුළුවන්. ඒකම ඔබගේ විභාගයට අමතරව ඔබ දේශාධන දෙපාර්තමේන්තුවත් එක්ක කටයුතු කරද්දී වැදගත් වෙන ප්‍රධාන පරිචයක් තමයි බදු පරිපාලනය කියලා කියන්නේ. මේකෙන් ප්‍රධාන වශයෙන් අරමුණු කරගන්නේ බදු ගෙවන්නෙක් දේශාධන දෙපාර්තමේන්තුවත් එක්ක කටයුතු කරද්දී ඒ හා සම්බන්ධව අදාළ වන මූලික දේවල් ටික මොනවද තියෙන අවශ්‍යතාවයන් කොහොමද ඒකට අවශ්‍යතාවයන් අනුව කම්ප්ලයි වෙන්නේ රයිට් ඒ දේවල් එක තමයි අපි මේ පාඩම සහ මේ අපේ සාකච්ඡාව ඉස්සරහට ගෙන යන්නේ රයිට් එතකොට අපි ප්‍රධාන වශයෙන් බලමු ප්‍රධාන වශයෙන් බලමු මේ පාඩම තුළදී අපි ආවරණය කරන්න උත්සාහ කරන කරුණු පිළිබඳව ෆස්ට් ඒරියා එක ආදායම් බදු වාර්තා රයිට් මොනවද ආදායම් බදු වාර්තා සහ ඒකේ තියෙන අවශ්‍යතාවයන් දෙවෙනි එක තක්සේරු දැන්වීම රයිට් වාර්තාවක් බදු ගාන්නෙක් බාර දුන්නාන් පස්සේ දේශාධන දෙපාර්තමේන්තුවේ පැත්තෙන් ඊළඟ ස්ටෙප් එකක් විතර ගන්න පුළුවන් තක්සේරු දැන්වීම. රයිට්? තුන්වෙනි එක
තක්සේරු දැන්වීමකට එරෙහිව විරෝධතාවයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අභියාචන කිරීමේ ක්‍රියාවලිය. right? අපි සරලව හඳුනා ගන්නවා ටෙක්නිකල් වර්ඩ් එකෙන් කියන්න පුළුවන් පරිපාලන සමාලෝචන නැත්නම් administrative review. right? administrative review එක සම්බන්ධයෙන් administrative review එක සම්බන්ධයෙන් කොහොමද බදු ගෙවන්නේ ක්‍රියා කළ යුත්තේ. right? ඊළඟට බදු ගෙවීම සහ පැහැරාරින ලද බදු අය කර ගැනීම සම්බන්ධ ක්‍රියාමාර්ග. right? දේශපාලන දෙපාර්තමේන්තුවට බදු ගෙවන්නේ බදු ගෙවද්දි මොනවද අනුගමනය කරන්න අවශ්‍ය දේවල් බදු පැහැරාරියොත් එම දේශපාලන දෙපාර්තමේන්තුව පැත්තෙන් මොනවද ගන්න ක්‍රියාමාර්ග. right? ඊළඟට සේවා යෝජකයාගේ රඳවා ගැනීම බද්ද pay tax එක වර්තමාන වෙනකොට ඒක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා APIT කියලා advanced personal income tax. right? right. ඊළඟට අපි බලනවා ආයෝජන ප්‍රතිලාභ මත රඳවා ගැනීම බදු සේවා ගාස්තු කොන්ත්‍රාත් ගෙවීම මත රඳවා ගැනීම බදු රඳවා ගැනීමට අදාළ වෙනත් කරුණු. ওই දේවල් ටික තමයි පරිපාලන බදු පරිපාලන සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. right? then if you are studying on English medium, right? so this video you can use actually by using this video, right? you can get the understanding, right? what are the things you have to mainly consider. right? then on 2 years period actually institute conducting the exam on Sinhala medium as well as the English medium. right? That's why we are conducting the webinar on Sinhala as well as some explanations given on English medium. right? While we are discussing, right, wherever possible we can add the relevant places, we explain places for English as well as the Sinhala. right? then when this discussions we are mainly concerned about the tax administrations. right? then on this area actually we concern how to file the return. right? what are the things you have to concern as a taxpayer or general public, what are things you have to concern, and what are the main things you have to comply with the law. right? then we concern about the issuing of assessment. right? if department not satisfied with the submissions made by the taxpayer, then department may be issue the assessment. right? then some specific thing we should concern here. right? if assessment issued by the department, right, then taxpayer may not be satisfied with that, then he may have options to make the appeal. right? this is another options available for the taxpayer side. Likewise we discuss what are the main areas which is important on the tax administration side. right? then now we move into the our first topic, subtopic. right? then submission of return. right? by using some small structure, I think you may get the clear understand about this process. right? it like a story. right? if you remember the story without much more hassle, then you can remember the relevant areas you can focus for exam point of view. right? then normally right? right? ලියාපදිංචිය registration. right? මම දැන් පළවෙනිම පියවර බදු ගණනක් සම්බන්ධයෙන් පවත්වාගෙන යන්න බදු ලිපිගණුවක් ආරම්භ කිරීම. right? බදු ලිපිගණුවක් ආරම්භ කිරීම. ඒතර ප්‍රධාන වශයෙන් අපි බලන්න ඕනේ
දේශීය ආදායම් පනතේ 2017 අංක 24 කියන දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව බදු ලිපුණුවක් ආරම්භ කරන්න තියෙන ප්‍රධානම අවශ්‍යතාවය මොකක්ද? right? ප්‍රධානම අවශ්‍යතාවය මොකක්ද? ඒතර පනතේ සඳහන් වෙලා තියෙන විදිහට යම්කිසි 탁සේරු වර්ෂයක් අවසන් වුණාන් පස්සේ එයාගේ ලාභ සහ ආදායම් මත එයාගේ බදු ගණනය කරයින් පස්සේ ඒ බද්ද ගෙවිතු බද්දක් තියෙනවා නම් පනතේ විධිවිධාන අනුව ගණනය කළා ආදායම් බදු සකස් කරයින් පස්සේ ගෙවිතු බද්දක් තියෙනවා නම් 탁සේරු වාර්ෂය අවසන් වෙලා දින 30ක් ඇතුළත ආදායම් බදු වාර්තා ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචියක් ලබා ගන්න ඕනේ. එහෙනම් ප්‍රධාන වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධානම කාරණය right 탁සේරු වාර්ෂය අවසන් වී දින 30ක් ඇතුළත right දින 30ක් ඇතුළත තීරණය කරන්න වෙනවා බදු ගෙවීම සඳහා අවශ්‍යතාවයක් තියනවාද පනතේ තියෙන විධිවිධාන අනුව ගණනය කරන් පස්සේ එම තියෙනවා නම් දින 30ක් ඇතුළත ලියාපදිංචියක් ලබාගෙන ආදායම් බදු වාර්තාවක් බාර දීම සඳහා අවශ්‍ය මූලික කාරණාව සම්පූර්ණ වෙන්න ඕන. right එදායි පනතේ සඳහන් විදියට බදු ලිපිගුණාවක් ආරම්භ කරන්න අවශ්‍ය වෙන්නේ. අපි ව්‍යාපාරයක් පටන් අරගෙන ආදායම් ලැබෙනවා. right හැබැයි අවුරුදු අවසානයේ වෙනකොට ව්‍යාපාරේ ආදායම් වියදම් අඩු කරලා බදු ගෙවීමේ තත්ත්වයටපත් වෙලා නැහැ. එහෙනම් බදු ලිපිගුණාවක් ආරම්භ කිරීම ව්‍යාපාරයක් පටන් ගත්තා කියන එක මතම ඇති වෙන්නේ නැහැ. right ව්‍යාපාරයක් පටන් අරගෙන ලාභ ලබනවා නම් ඒ ලාභය අනුව ගණනය කරන් පස්සේ ගෙවන්න ඕන ආදායම් බද්ද ඒ ආදායම් බද්දක් ගෙවන්න තියෙනවා නම් අන්න ඒ 탁සේරු වර්ෂයේ ඉඳන් එයාට බදු ලිපිගුණාවක් ආරම්භ කරන්න අවශ්‍ය වෙනවා. හැබැයි අනිකුත් කාරණා සම්බන්ධයෙන් එයාට වැදගත් වෙනවා නම් බදු ලිපිගුණාවක් ඒ සඳහා එයාට ස්වේච්ඡාවෙන් මැදිහත් වෙලා එයාට පුළුවන්කම තියෙනවා ලිපිගුණාවක් ආරම්භ කරන්න. අපි දැන් උදාහරණයක් විදිහට ව්‍යාපාරිකයෙක් ආරම්භ කරන ව්‍යාපාරය එයා භාණ්ඩ අපනයනය කරනවා. භාණ්ඩ අපනයනය කරද්දී ඒ අපනයනය කරන භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගන්න නම් වැට් බද්ද ගෙවන්න වෙනවා. ඒ වැට් බද්ද ගෙවන්න නම් එයාගේ ලියාපදිංචි අංකයක් තියෙන්න ඕනේ. මූලික වශයෙන් පුළුවන් తాවකාලික අංකයකින් ඒ දේවල් කරන්න ටෙම්පරරි නම්බර් එකකින්. හැබැයි දීර්ඝ කාලයක කරනවා එයාට අනිවාර්යෙන් පර්මනන්ට් ආදායම් බදු අංකයක් ගන්න වෙනවා. ඒකත් එක්කම ආදායම් බදු වාර්තාවක් එයාට බාර දීමේ අවශ්‍යතාවයක් එනවා. right ඒ වගේ දේවල් තියෙනවා නම් එයාට අවශ්‍ය වෙනවා බදු ලිපිගුණාවක් ආරම්භ කරන්න. එහෙම නැත්නම් පනත සදාම් වෙලා තියෙන්නේ පැහැදිලිව කියනවා 탁සේරු වර්ෂයක් අවසන් වෙලා දින 30ක් ගියයින් පස්සේ තමයි එයා තීරණය කරන්න වෙන්නේ මම බදු ගෙවන්න ඕනද එහෙනම් ලිපිගුණාවක් ආරම්භ කරන්න. right ඊළඟට අපි හිතමු උදාහරණයක් විදියට පුද්ගලයෙක්ගේ ආදාය ව්‍යාපාරයක් තියෙනවා ආදායම් ප්‍රබලයෙන් අට ආදායම් ලැබෙනවා. හැබැයි 탁සේරු වර්ෂය අවසන් වුණාන් පස්සේ තියා බලන ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. හැබැයි එයා ඒක ඉග්නෝර් කරලා ඉන්නවා. right එයා ඒ සම්බන්ධයෙන් බදු ලිපිගුණාවක් ආරම්භ කරන්න යන්නේ. right එහෙම වෙනවා නම් පනතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා එහෙම එයා බද්දක් ගෙවන්න අවශ්‍යතාවයක් තිබිලත් බදු ලිපිගුණාවක් ආරම්භ කළා නැත්නම් right බදු ලිපිගුණාවක් ආරම්භ කළා නැත්නම් දේශීය ආදායම් කොමසාරිස්වරයාට පුළුවන් කමක් තියෙනවා රුපියල් 50000කට නොවැඩි දඩයක් නියම කරන්න. right එහෙනම් මෙයා මේකට අනුගත වෙලා නැත්නම් right රුපියල් 50000ක දඩ පැනවීමක් කරන්න පුළුවන්කම තියෙනවා. right එහෙනම් පළවෙනි පියවර අප හඳුනාගත්තා. right ලියාපදිංචි අවශ්‍යතාවය. පුද්ගලයෙක් ලියාපදිංචි වුණාන් පස්සේ දේශීය දෙපාර්තමේන්තුවේ පළවෙනි කාර්යය තමයි right පළවෙනි අවශ්‍යතාවය තමයි ඒ බදු ගෙවන්නට හඳුනා ගැනීමේ අංකයක් නිකුත් කරන එක. හඳුනා ගැනීමේ අංකයක් නිකුත් කරන එක.
එකී අයදුම්පත අනුව කොමසාර් ජෙනරාල්වරයා විසින් බදු කෙවීමේ හැඳිනීමේ අංකයක් ටින් නම්බර් එකක් taxpayer identification number එකක් ලබා දීම සිදු කරනවා. right? ඒ අංකයත් පදනම් කරගෙන තමයි ඉන් පස්සේ බදු ගෙවන්න දේශීය දෙපාර්තමේන්තුවත් එක්ක ලිපිකරන දුර කරන්නේ සහ ඒ සියලුම දේවල් එක්ක සම්බන්ධය පැහැදිලිව යොමු අංකයක් විදිහට නැත්නම් ඒ අදාළ අංකයක් විදිහට ඒක භාවිතා කරන්න යාට වෙනවා. right? එහෙනම් ඒක මූලික කාර්යයක් විදිහට දේශීය දෙපාර්තමේන්තුව සිදු කරනවා. right? right? ඒකම යම් තැනත් එක් තමන්ට ආදායම් බදු ලිපිගණුවක් ආරම්භ කරන්න අවශ්‍යයි කියලා දේශීය දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒ ඉල්ලීම කරයින් පස්සේ යම්කිසි හේතුවක් නිසා දේශීය දෙපාර්තමේන්තුව ඒක ප්‍රතික්ෂේප කරනවා නම් right? ඒක ප්‍රතික්ෂේප කරනවා නම් දේශීය කොමසාරිස්වරයා විසින් ලිඛිතව ඒ ප්‍රතික්ෂේප කිරීම සිදු කරන්න ඕන. right? අපි කියන උදාහරණයක් විදිහට ඔයා ව්‍යාපාරයක් පටන් අරගෙන right? ඔයා හිතනවා right මට ටැක්ස් එක ෆයිල් එකක් ආරම්භ කරන්න අවශ්‍යයි කියලා. ඔයා ඉල්ලීමක් කරනවා දේශීය දෙපාර්තමේන්තුවෙන් මට ටැක්ස් ෆයිල් එකක් ආරම්භ කරන්න. right? දේශීය දෙපාර්තමේන්තුව යම් හේතුවක් නිසා ප්‍රතික්ෂේප කර නැහැ වාට ටැක්ස් ෆයිල් එකක් අවශ්‍ය නැහැ. right? එහෙම නැත්නම් වෙන මොකක් හරි හේතුවක් නිසා. ඒ වගේ අවස්ථාවක පනතය අනුව ලිඛිතව දැන්වීමක් සිදු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. එසේ ලිඛිත දැන්වීමක් සිදු කළ තියෙනවා නම් තමන්ගේ කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කළා නැවතත් ඔබට අවස්ථාවක් තියෙනවා මේ සම්බන්ධයෙන් ඇඩ්මිනිස්ට්‍රේටිව් රිවිව් එකක් ඉල්ලන්න. පරිපාලන සමාලෝචනයක් ඉල්ලන්න පුළුවන්කමක් තියෙනවා. right? ඒක ඒ වගේ ක්‍රමවේදයක් ලිපි ගොනුවක් ආරම්භ කිරීමට අදාළව සඳහන් වෙනවා. right? ඊළඟට අපි බලන්න ඕනේ යම් පුද්ගලයෙක් ලියාපදිංචි වුණාන් පස්සේ එයාට ආදායම් වාර්තාවක් එනවා. right? එහෙනම් අපිට දෙවෙනි පියවර විදියට හඳුනා ගන්න පුළුවන් ආදායම් වාර්තාවක් බාර දීම. ආදායම් වාර්තාවක් බාර දීම. right? right. අපි බලමු දෙවෙනි කරුණ අනුව ආදායම් වාර්තාව බාර දීමට අදාළව මොනවද ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න අවශ්‍ය දේවල්. right? පනතේ 93 වෙනි වගන්තිය අනුව යම් ලියාපදිංචි තැනත් එක් තක්සේරු වර්ෂය අවසන් වෙලා මාස 8ක් ඇතුළත තමන්ගේ ආදායම් වාර්තාව දේශීය දෙපාර්තමේන්තුවට බාර දෙන්න ඕන. right? අපි හිතමු තක්සේරු වර්ෂය අවසන් වෙනවා 2019 3:31. එහෙනම් මෙතනට එකතු කරන්න ඕනේ අපි මාස 8ක්. right? මාස 8ක් එකතු කරනවා. මාස 8ක් එකතු කරාන් පස්සේ අපිට හඳුනා ගන්න පුළුවන් 2019 11යි 30 හෝ ඊට පෙර right? 2019 11යි 30 හෝ ඊට පෙර ආදායම් වාර්තාව බාර දීමේ අවශ්‍යතාවයක් තියෙනවා. right? එක්ක සමානට මේ දිනේ වෙන්න පුළුවන්, මීට පෙර වෙන්න පුළුවන් බදු ගන්නෙක්ට ආදායම් වාර්තාව බාර දෙන්න පුළුවන්. right? ඒකම මේ දිනේ ඉඳන් මෙයා යම් බදු ගන්නෙක් මේ දිනේ බාර දුන්නේ නැත්නම් එයාට තියෙන බලපෑම මොකක්ද කියලා අපි ඉස්සරහදී කතා කරමු. right? ඒකම බලන්න ඕනේ මේ දිනේ මෙයා මේ ආදායම් වාර්තාව බාර දෙද්දී මොනවද ආදායම් වාර්තාව බාර දීම සම්බන්ධයෙන් එයා ප්‍රධාන වශයෙන් අනුගමනය කරන්න අවශ්‍ය දේවල්. right? බලන්න ස්ටඩි පැක් එකේ 1.1 වාර්තාව සැපීමේ අවශ්‍යතාවය. පුද්ගලය
සඳහා වාර්තා භාර දෙද්දී ආදායම් බද්දට යටත් වන සෑම තැනත් එක්ම දේශාධ්‍ය දෙපාර්තමේන්තුවේ තම වාර්ෂික ආදායම් වාර්තාව සැපිය යුතුයි. රයිට් සෑම තැනත් එක්ම මොන සෑම තැනක්ද? ආදායම් බද්දට යටත් වන සෑම තැනත් එක්ක. රයිට් දෙවෙනි පොයින්ට් එක විදිහට තියෙනවා ආදායම් බදු පනතේ 93 වෙනි වගන්තිය අනුව යම් වර්ෂයක් සඳහා ආදායම් බද්දට යටත් වන සෑම තැනත් එක්ම තක්සේරු අවසන් වී එළඹෙන දින සිට මාස 8ක් ඇතුළත දේශාධ්‍ය දෙපාර්තමේන්තුවට ආදායම් බදු වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. right අපි ඉස්සලා කතා කරා වගේම උදාහරණයකට පැහැදිලි right නොවැම්බර් 30 දිනේට ඉස්සලා වාර්තාව බාර දීම සිදු කරන්න ඕනේ. right දැන් කෙනෙක්ට නොවැම්බර් 30 දිනට ඉස්සෙල්ලා වාර්තාව බාර දුන්නොත් එයාට තියෙන වාසිය මොකක්ද? අපි දැන් උදාහරණයක් විදිහට right දැන් මේ දවස්වල ඔක්තෝබර් මාසයේ අවසානයේ ගොඩක් අයට ලියාපදිංචි ලිපිගුණාවක් තියෙන ගොඩක් අයට දැන් වාර්තාව ලැබිලා තියෙනවා. right දැන් ගොඩක් දෙනෙක් හිතනවා මේ දවස්වල කොවිඩ් සිටුේෂන් නිසා වාර්තා බාර දෙන්න එක පිටිපස්සට යයි කල්යයි right එහෙම නැත්නම් අපි පස්සේ බාර දෙනවද කියන එක බලමු. ඉතින් පනතේ විදියට ඔබ වාර්තාව ලැබුණු ගමන් ඊළඟ දවසේ බාර දුන්නත් right මෙදා බාර දුන්නත් නොවැම්බර් 3 පස්සේ බාර දුන්නත් නීතිමය වශයෙන් දෙපාර්තමේන්තුවට ලොකු බලපෑමක් නැහැ. හැබැයි බදු ගෙවන්නට ඒ බලපෑම තියෙනවා. right මොකද්ද බලපෑම? ඔයා වාර්තා බාර දුන්නු දිනේ ඉඳන් තමයි කාල කඩේම නැත්නම් ටයිම් බාර් ප්‍රොවිෂන් එක තීරණය වෙන්නේ. දැන් අපි ඉස්සරහ කතා කරමු මොකද කාල කඩේම කියලා කියන්නේ. right සරලව අපි ගත්තොත් කාල කඩේම කියලා කියන්නේ ඔබගේ ආදායම් වාර්තාව සම්බන්ධයෙන් දේශාධ්‍ය දෙපාර්තමේන්තුවට තක්සේරුවක් නිකුත් කරන්න ඉඩ දීලා තියෙන කාලය. ඒ කාලය තීරණය වෙන්නේ ඔබ වාර්තාව බාර දීපු දිනේ ඉඳන්. right නිසා ආදායම් වාර්තාව ලැබුණා නම් දේශාධ්‍ය දෙපාර්තමේන්තුවේ මෙන්න මේ වාර්තාව අනුව බාර දෙන්න කියලා ඉල්ලීමක් ලැබුණා නම් හැකි ඉක්මනින් වාර්තාව බාර දුන්නොත් ඔබගේ කාල කඩේම නැත්නම් දේශාධ්‍ය දෙපාර්තමේන්තුවට තක්සේරුවක් නිකුත් කිරීමට තියෙන කාලය අඩු වෙනවා. right ඒක බදු ගන්නට පැත්තෙන් වාසියක් විදියට හඳුන ගන්න පුළුවන්. ඔය වගේ තැන් උනත් එක්සැමිනර් කෙනෙක් ප්‍රශ්නයක් සඳහා යොමු කරන්න පුළුවන්. right දැන් සරලව අපි ගත්තොත් ආදායම් වාර්තාව ලබා දිය යුතු දිනට පෙර ලබා දීමෙන් බාර දීමෙන් බදු ගෙවන්නාට ඇතිවන වාසියක් වන්නේ කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. right උත්තර 4ක් දෙනවා. right 4ක් දීලා මේ උත්තරේ දෙන්න පුළුවන්. right බාර දුන් දින ඉඳන් කාල කඩේම තීරණය කරනවා. එතකොට කාල සීමාව ඉක්මනින්ම අවසන්. ඒකත් වෙන්න පුළුවන්. right ඒ විදිහට නිර්මාණය කරන්න පුළුවන් MCQ questions right මේ හැම තැනක් සම්බන්ධයෙන්. නිසා ඔබ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ MCQ paper එක ලේස් දෙනකොට ඔබ අධ්‍යයනය කරනකොට ඔබ ස්ටඩි බැක් එකේ සානිකුත් දේවල් පරිශීලනය කරන හැම වෙලාවෙම වැදගත් හැම කරුණක්ම පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. right right අපි ඊළඟට බලමු bullet point 3 එක වාර්තාවක් කියලා කියන්නේ මොකක්ද? what is mean of return? right bullet number 3 එකේ පැහැදිලිව සඳහන් වෙනවා වාර්තාවක් යනු කොමසාර් ජෙනරාල්වරයා විසින් නියම කර ඇති ආකෘතියේ මෙය කොමසාර් ජෙනරාල්වරයා විසින් තොරතුරු ඉල්ලීම සඳහා භාවිත කරන ලේඛනයක් වෙන්න පුළුවන්. right කොහොමද නියම කරන ආකෘතිය අපිට ලැබෙන්නේ? සාමාන්‍යයෙන් ඔබ බදු ගෙවන්නෙක් නම් ඔබට තැපෑලෙන් ගෙදරට ලැබිලා ඇති ෆෝම් එකක්. ඒක තමයි දේශාධ්‍ය දෙපාර්තමේන්තුව නියම කරලා ද ආකෘතිය. ඊට අමතරව ඔබට අවස්ථාවක් තියෙනවා
ඔබ e-filing සඳහා රෙජිස්ටර් වෙලා ඉන්නවා e-service එක සඳහා PIN number එකක් අරන් තියෙනවා නම් ඔබට පුළුවන් ඉන්ටර්නෙට් එක හරහා ලොග් වෙලා දේශාන් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ඔබේ PIN number එක පාවිච්චි කරලා ලොග් වුණා නම් එතන තියෙනවා return එක right ඒ return එක open කරගෙන ඔයාලට අදාළ තොරතුරු සැපීමේ හැකියාව තියෙනවා right වාර්තාවක් යනු කොමසාරිස්වරයා විසින් නියම කර ඇති ආකෘති පත්‍රයකි. මෙය කොමසාරිස්වරයා නියම කරන ආකාරයෙන් හා ඉල්ලා ඇති තොරතුරු අනුව බාර දීම කරන්න. දැන් අපි බදු ගණනය කිරීම අපේ විදිහට හදන්න පුළුවන්. right? හැබැයි ඒකම දෙපාර්තමේන්තුවට යවුවා කියලා හරියන්නේ නැහැ. ඒ අපි ගණනය කරන ලද ටැක්ස් එක ගණනය කරන ලද ආකාරයේ දේවල් තොරතුරු ටික දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉල්ලන ෆෝම් එකට දාලා ෆෝම් එකේ ඇතුළත් කරලා තමයි බාර දීම කරන්නේ. right? නියම කරන ලද ආකෘති පත්‍රයට අනුව තමයි තොරතුරු බාර දීම සිදු කරන්න ඕනේ. right. මෙම වාර්තාව සතක්සේරු ගෙවීමේ ප්‍රතිඵලයක් ලෙස කොමසාර් ජෙනරාල්වරයා විසින් නියම කර ඇති ආකාරයට ලිඛිතව හෝ විද්‍යුත් ක්‍රමයක් මගින් ලිඛිතව හෝ විද්‍යුත් ක්‍රමයක් මගින් තමයි බාර දීම කරන්න ඕනේ. right. අපි ඒක සලකනවා සතක්සේරු ආදායම් බදු වාර්තාව. සතක්සේරු. ඇයි සතක්සේරු කියලා කියන්නේ? බදු ගෙවන්නා විසින්ම ගණනය කළ සම්පූර්ණ කරලාද ආදායම් වාර්තාව. right. ඔබ තමයි සඳහන් කරන්නේ ඔබේ ආදායම කීයද? ඔබට තියෙන අඩු කිරීම මොනවද? ඔබ යොදා ගන්න බදු අනුපාතය මොකද්ද? ඒ අනුව ගන්න කරන බද්ද කීයද? ඔයාලට මොනවද තියෙන බදු බැර මොනවද? ඔය සියලුම දේවල් ටික ඔබ සඳහන් කරන්නේ ඔබේ ගණනය කිරීම අනුව. තමන් විසීම තක්සේරු self assessment return. right? self assessment return. It normally we take as a self assessment. right? This is the first original assessment we can identify. right? තර ඒ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වාර්තාවක අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවයට අනුව තමයි වාර්තාව බාර දීම සිදු කරන්න ඕනේ. right? ඒ වාර්තාව බාර දෙද්දී මොනවද ඇතුළත් වෙන්න ඕන තොරතුරු? right? එහෙනම් මෙතනදී අපි සටහන් කර ගන්න පුළුවන් වාර්තා බාර දීම සම්බන්ධයෙන් ආසටක් ඇතුළත බාර දෙන්න ඕනේ. නියමිත ආකෘති පත්‍රය භාවිතා කරමින්. right? බාර දීම කරන්න ඕනේ. ඊළඟට වැදගත් වෙනවා බාර දිය යුතු තොරතුරු. බාර දිය යුතු තොරතුරු. right? right. අපි එතනදී බලමු මොනවද වාර්තාවත් එක්ක බාර දෙන්න අවශ්‍ය තොරතුරු කියලා. right? ප්‍රධාන වශයෙන් වාර්තාවත් එක්ක බාර දෙන්න ඕනේ තක්සේරු වර්ෂයක් තුල තැනැත්තෙකුගේ සේවා නීතියෙන් ව්‍යාපාරයේ ආයෝජනයෙන් ලැබෙන තක්සේරු කළ හැකි ආදායම. සමහරට යා සේවානුයුක්තයෙක් වෙන්න පුළුවන්. සමහරට යා ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට යාට ආයෝජන වත්කම් වලින් ආදායම් ලැබෙන වෙන්න පුළුවන්. වෙනත් ආදායම් තියෙන්න පුළුවන්. අර ඒ සේරම දේවල් ටික යා ඇතුළත් කරනවා ආදායම් වාර්තාවට. ඒ ගණනය කිරීමට අදාළ තොරතුරු ටික වාර්තාවත් එක්ක ලබා දීම සිදු කරන්න ඕනේ. right? This is the first requirement they have to comply. right? They have to comply. Then they have to submit the calculation document which is related with the employment income and business income, investment income and other. How they calculate the tax liability for related with the particular
year of assessment. Right? දෙවැනි එක තැනැත්තෙකුගේ බදු අය කළ හැකි ආදායම් සහ බදු වර්ෂය තුල ගෙවිය යුතු පද්ද. Right? යම් වර්ෂයක් සඳහා රඳවා ගැනීමෙන් වාරික ලෙස තක්සේරු කිරීමෙන් ගෙවන ලද බදු බැරට හිමිකම් ඇති ගෙවීම. Right? ඊට අදාළ තොරතුරු ලබා දීම කරන්න ඕන. සහ වර්ෂය තුල මොන ගෙවන්න තියෙන ඉතිරි බද්ද. Right? සහ ඊට අමතරව කොමසාර් ජෙනරාල්වරයා විශේෂයෙන් සඳහන් කරලා තියෙන තොරතුරු. right? උදාහරණයක් විදිහට සඳහන් කරනවා right? සමාගමකට අදාළව යම් කොන්දේසීන් සම්පූර්ණ වෙනවා නම් මිල පැවරුම් ගනුදෙනු වලට අදාළව වාර්තාව බාර දෙන්න. transfer pricing disclosure form එකක් බාර දීම සිදු කරන්න ඕන. right? ඒක විශේෂයෙන් දේශාදායම් කොමසාරිස්වරයා විසින් නියම කරලා තියෙන මෙන්න මේක දෙන්න කියලා. right? ඔබ වැළුවොත් සමාගම් වාර්තාවේ අවසානයේ audit statement එක සබ්මිට් කරන්න ඕනේ. right? නම් විගණනය කරලා ආදායම් වාර්තාවක් බාර දීම සිදු කරන්න ඕනේ. accounts බාර දීම සිදු කරන්න ඕනේ. right? ඒ විදිහට තීරණය කරන්න පුළුවන් මොනවාද තොරතුරු විදිහට බාර දෙන්න අවශ්‍ය දේවල්. right? වාර්තාව සමග දෙන්න ඕනේ අමතර තොරතුරු. ඊට අමතර තොරතුරු රඳවා ගැනීමේ සාතික පත්‍ර බාර දීම සිදු කරන්න ඕනේ. දැන් පනතේ විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා ආදායම් කියවන අවස්ථාවේ රඳවා ගැනීමක් සිදු කරන්න සමහර ආදායම් සම්බන්ධයෙන්. right? ඒ සම්බන්ධයෙන් බොහෝ රඳවා ගැනීම බදු වලට අදාළව බදු බැරක් විදිහට අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ බදු බැර අඩු කරද්දී ඊට අදාළ තොරතුරු දේශපාලන දෙපාර්තමේන්තුවට ලබා දීම සිදු කරන්න ඕනේ. ඒ සඳහා ප්‍රධානම තොරතුර තමයි රඳවා ගැනීමේ සහතික පත්‍රය. ඒ සහතික පත්‍රය ලබා දීම සිදු කරන්න ඕනේ. ඊට අදාළ තොරතුරු ලබා දීම සිදු කරන්න ඕනේ දේශපාලන දෙපාර්තමේන්තුව. ඊට අමතරව මොනවාරි නියම කරපු තවත් වෙනත් දේවල් තියෙනවා නම් ඒ දේවල් දේශපාලන දෙපාර්තමේන්තුවට බාර දීලා ඒ වාර්තාව සම්පූර්ණ වාර්තාවක් විදිහට දෙපාර්තමේන්තුවට බාර දීම සිදු කරන්න ඕනේ. right? ඊළඟට අපිට හඳුනා ගන්න පුළුවන් වාර්තාව බාර දෙන්න අවශ්‍ය නැති වෙලාව. right? ආදායම් වාර්තාවක් බාර දෙන්න අවශ්‍ය නැහැ. right? ඒ වගේ අවස්ථා කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි දේ තමයි නිර්වාසිත තැනැත්තෙක්ට ගෙවන්න ආදායම් බද්දක් නැත්තම්. එයා වාර්තාව බාර දෙන්න අවශ්‍යතාවයක් නැහැ. right? ඒකපාරට හිතන්න එපා, වැරදිට මේක ගන්න එපා. අපිට ටැක්ස් රිටර්න් එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි අපිට ටැක්ස් එකක් ගෙවන්න නැහැ. ඒ නිසා අපි මේක වාර්තාව නැත්නම් දෙපාර්තමේන්තුවට බාර දෙන්න අවශ්‍ය නැහැ කියලා. එහෙම නෙමෙයි මේක සඳහන් වෙන්නේ. right? ඊට අදාළ කරුණුවම අවසානයේ කියනවා. right? නම් බද්දක් ගෙවන්න නැත්නම් යම් තැනැත්තෙක් ආදායම් වාර්තාව බාර දීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒකම 2019 12:31 වෙනකන් තිබ්බ තත්ත්වය තමයි ඔබ සේවා නීතිකයෙක් විදිහට ඔබෙන් සේවා යෝජකයා pay tax එක අඩු කරලා තියෙනවා නම් ඔබට ලැබෙන්නේ සේවා නීති ආදායම විතරයි නම් නැවත ආදායම් වාර්තාවක් බාර දෙන්න අවශ්‍යතාවයක් නැහැ. right? හැබැයි 2021 ඉඳන් මේ තත්ත්වය වෙනස් වෙනවා. ආසන්නතම ආදායම් බදු පනත සඳහා කරන ලද වෙනස් වීම් සංශෝධනයන්ට අදාළව දැන් සේවා නීති ආදායමක් විතරක් තිබ්බත් දැන් වර්තමානයේ පාවිච්චි කරන APIT Advanced Personal Income Tax ගෙව්වත් නැත ඔබ ආදායම් බදු බැඳියාවක් තියෙනවා නම් ඊට අදාළව ආදායම් වාර්තාව බාර දීම සිදු කරන්න ඕනේ. right? right? හැබැයි මේකම සරහන් වෙනවා මෙහෙම ආදායම් බදු වාර්තාව බාර දීමේ අවශ්‍යතාවයක් නැත කියලා පනතේ සඳහන් වුණත්
දේශාදාන කොමසාරිස්වරයා යම් තැනත් එක්ක නියම කරනවා නම් ඔබ ආදායම් වාර්තාවක් ලබා දිය යුතුයි කියලා. අන්න ඒ අවස්ථාවේදී ඔබට ආදායම් වාර්තාව බාර දෙන්නේ නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. ඔබ ආදායම් බදු බැදියාවක් නැහැ කියලා. right? කොමසාස් ජනවාරයා නියම කරනවා ඔබට ආදායම් වාර්තාවක් බාර දෙන්න කියලා. එහෙනම් ඒ නියමයට අනුව බදු ගෙවීමක් තිබ්බත් නැතත් ආදායම් වාර්තාවක් බාර දීම සිදු කරන්න ඕනේ. right? ඒකම ඊළඟ ප්‍රායෝගික ගැටලුවක් තමයි වාර්තාව බාර දීම සඳහා තවත් කාලය ඉල්ලන්න පුළුවන්. විවිධ හේතු තියෙන්න පුළුවන්. සමහරලාට accountant හිටියා. right? ඒ accountant මොනවා හරි හේතුවක් නිසා දැන් මේ අවස්ථාවේ account එක ඉවර කරගන්න බෑ. අපි ද උදාහරණයක් දෙන්න මේ දවස්වල තියෙන ප්‍රශ්නේ. නේද? රටම කොවිඩ් නිසා ලොක්ඩවුන් වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ සිටුේෂන් එකක සමහර accountant ඉන්න ලොක්ඩවුන් වෙච්ච පීරියඩ් පැත්තක කම්පැනි තියෙනවා වෙන පැත්තක. එයාට සමහරට එයාට තොරතුරු ලබා ගන්න බැරි නිසා එයාට පුළුවන් කමක් නැහැ accounts ටික අවසන් කරන්න. විගණනය කරන්න, ආදායම් වාර්තාවක් සකස් කරන්න. right? ඔහු වෙනත් යම් තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ඔබට ඉල්ලීමක් කරන්න පුළුවන් දේශීය ආදායම් කොමසාරිස්වරයාගෙන් වාර්තා බාර දීමට යම් කාලයක් දීර්ඝ කාලයක් දෙන්න කියලා. ඒ දීර්ඝ කිරීම පිළිගන්නව නම් දේශීය දෙපාර්තමේන්තුව right නොවැම්බර් 30 කියන දිනේ වාර්තා බාර දීම අනිවාර්ය වෙන්නේ ඊට වඩා කාල සීමාවක යාට දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ ඒ වාර්තා බාර දීම සඳහා කරන ලද දීර්ඝ කිරීම යාට පදනම් වෙන්නේ නැහැ ආදායම් බදු ගෙවීම සම්බන්ධයෙන්. ඒක විශේෂයෙන් බදු ගෙවීමත් සඳහා නැවත එක්ස්ටෙන්ෂන් එකක් දීලා නැත්නම් දීර්ඝ කිරීමක් දීලා නැත්නම් එයාට ඒ අදාළ ගෙවන්න ඕන දිනේදී බදු ගෙවීම සිදු කරන්න ඕන. right? මම හිතන්නේ පැහැදිලි ඒ කාරණය. හැබැයි විශේෂයෙන් යම් හේතුවක් නිසා දේශීය ආදායම් කොමසාරිස්වරයා බදු ගෙවීම සඳහාත් කාලයක් දෙන්න පුළුවන්. හරි? ඊළඟට අය බලමු ආදායම් වාර්තාවක් ලබා දීමට අසමත් වුණොත් මොකද වෙන්නේ? මොකද අසමත් වීම කියලා අදහස් කරන්නේ අසමත් වුණොත් මොකද වෙන්නේ? දැන් අපි ඉස්සෙල්ලා සඳහන් කරා වගේම ආදායම් වාර්තාවක් බාර දෙන්න නියමිත දිනයක් තියෙනවා. right? අපි ඉස්සෙල්ලා කිව්වා වගේම යම් තාක්සේරු වර්ෂයක් අවසන් වෙලා එළඹෙන නොවැම්බර් 30 කියන දිනේදී ආදායම් වාර්තාවක් බාර දීම සිදු කරන්න ඕන. right? අපි උදාහරණයක් විදිහට මේක 2019 වෙන්න පුළුවන්. අනාගතයේදී 2020 නොවැම්බර් වෙන්න පුළුවන්. right? කොහොම වුණත් ඒ අදාළ තාක්සේරු වර්ෂයේ ඒ අදාළ දිනේදී ඒක බාර දීම කරන්න ඕන. මේ දිනේදී බාර දුන්නේ නැත්නම් ආදායම් වාර්තාව නියමිත දිනේ බාර නොදුන්නා කියන තත්ත්වයටපත් වෙනවා. ඒකම දේශීය ආදායම් කොමසාරිස්වරයා ලිඛිත දැන්වීමක් කළ තියෙනවා නම් ඔය ආදායම් වාර්තාව දීලා නැහැ. මෙන්න මේ දවසට ඉස්සෙල්ලා ඔයා ආදායම් වාර්තාව බාර දෙන්න. right? එහෙම දැන්වීමක් කළ තියෙනවා නම් එදා ඉඳන් දින 14ක් ඇතුළත වාර්තාව බාර දීම අනිවාර්යෙන් සිදු කරන්න ඕන. right? ඒතර සාමාන්‍යයෙන් මේ දිනේ ඉඳන් දවස් 14ක් ඇතුළත දින 14ක් ඇතුළත ඔයා වාර්තාව බාර දීලා තියෙනවා නම් වට අවස්ථාවක් තියෙනවා මේ වාර්තා බාර නොදීම සම්බන්ධයෙන් පනවන ලබන දඩයෙන් නිදහස් වෙන්න. අඩුම ගානේ වාර්තාව බාර දෙන්න ඕන දවසට ඉඳන් දවස් 14ක් ඇතුළත වාර්තාව බාර දීම සිදු කරන්න ඕන. right? හැබැයි මේ දවස් 14 ඉන්න කාල සීමාව ඔබට බදු ගෙවීමට අදාළ දිනේ ඉඳන් දවස් 14කුත් ලැබෙනවා දඩ සම්බන්ධයෙන්. හැබැයි ඊට අදාළ පොලියක් තියෙනවා නම් ඒ පොලි පැනවීම සම්බන්ධයෙන් එහෙම කාල සීමාවක් ලැබෙන්නේ නැහැ. පොලි පැනවනවා නම් යම් බදු ගෙවීමක් නොකිරීම නිසා ඒ අදාළ දිනේ ඉඳන්ම පොලි ගණනය කිරීම සිදු වෙනවා. right? එහෙනම් පැහැදිලි වාර්තාවක් ලබා දීම අසමත් වීම කියලා කියන්නේ මේ දිනේ හෝ
දීර්ඝ කිරීමක් තියෙනවා නම් ඒ දිනේදී ඇතුළත වාර්තා බාර දීලා නැත්නම් අඩුම ගානේ මේ අදාළ වාර්තා බාර දෙන දිනේ ඉඳන් දවස් 14ක් ඇතුළතවත් වාර්තා බාර දීලා නැත්නම්. right මේව වාර්තා බාර දීලා නැත්නම් එයාට වෙන බලපෑම මොකද්ද? right එයාට වෙන බලපෑම මොකද්ද? පනතේ 178 වෙනි වගන්තිය අනුව දේශායන දෙපාර්තමේන්තුවට පුළුවන්කමක් තියෙනවා දඩ පැනවීමක් කරන්න. right දඩ පැනවීමක් කරන්න. ඔබගේ ස්ටඩි බැක් එකේ 1.5 ටොපික් එක බලුවා නම් පැහැදිලි වෙයි කොහොමද දඩයි කිරීම සිදු කරන්නේ. නියමිත කාලය තුල වාර්තාවක් නොසැපීම හා නීතියට අනුකූල නොවීම දණ්ඩන වලට යටත් වීමට හේතු වේ. right දණ්ඩන වලට යටත් වීමට හේතු වේ. right කොහොමද දඩ පැනවීම කරන්නේ? මේ දඩ පනවද්දී ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් පිළිබඳ අවධානය යොමු කරමු. කරුණු දෙකක් පිළිබඳ අවධානය යොමු කරනවා. මොකද කරුණු දෙක පළවෙනි එක තමයි ගෙවීමට ඇති මුදල. ගෙවීමට ඇති මුදලෙන් 5% ප්‍රමාණයක් පළමු මාසය නැත්නම් එක දවසක් ප්‍රමාද වුණත් පනවන්න පුළුවන්. ඊට පස්සේ මාසෙ ඉඳන් 100% ගානේ අය කිරීම සිදු කරනවා. right නම් පළවෙනි කරුණ අපිට හොයා ගන්න පුළුවන් පළමු මාසයට 5% සහ ඉන් පසුව එළඹෙන මාස සඳහා 101ක් විදියට දඩ පනවන්න පුළුවන්. right දෙවෙනි කාරණය තමයි දෙවෙනි කරුණ රුපියල් 50000ක් හෝ 50000ක් ගොනු කිරීමට ප්‍රමාදන පළවෙනි මාසයටත් ඉන් පසුව එළඹෙන මාසයක්ව මාසයේ කොටසකට රුපියල් 10000ක්. එහෙනම් දෙවෙනි එක තමයි පළමු මාසයට රුපියල් 50000ක් ඉන් පසුව එළඹෙන මාස සඳහා රුපියල් 10000ක්. right මේ කරුණු දෙකෙන් විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ඒවායින් වැඩි අගය තමයි ගන්න කරන්න ඕන. right දැන් මේ දෙක සංසන්දනය කරලා අපිට හඳුන ගන්න වෙනවා වැඩි අගය. right වැඩි අගය පදනම් කරගෙන තමයි දඩ පැනීම කරන්නේ. ඒක තව කාරණාවක් අපි බලන්න ඕනේ. මෙතන උපරිම අගයකුත් දීලා තියෙනවා. එහෙනම් අපිට පනවන්න පුළුවන් උපරිම දඩය රුපියල් 4,00,000ක් දක්වා. උපරිම දඩය රුපියල් 4,00,000ක් දක්වා පනවන්න පුළුවන්. right ඔය කාරණා ටික යොදාගෙන තමයි අපි තීරණය කරන්න ඕනේ කොච්චර දඩයක් දේශායන දෙපාර්තමේන්තුව පනවන්න පුළුවන්ද කියලා. අපි සරල උදාහරණයක් ගමු. අපේ උදාහරණය තමයි අපි හිතමු මෙයා වාර්තාවක් බාර දෙන්නේ නැහැ. right මෙයාගේ වාර්තා බාර දෙන්න අවශ්‍යතාව වශයෙන් මාස 10ක් ගිහලා තමයි වාර්තා බාර දෙන්නේ. මාස 10කට පසු right වාර්තා බාර දීම කරා. ඒතර මෙයා ගෙවන්න ඕන ටැක්ස් එකක් තියෙනවා, බද්දක් තියෙනවා. $1 million. right මේ කාරණා දෙක තමයි අපි උදාහරණ විදිහට ගන්න. එහෙනම් පළවෙනි අවස්ථාවේ බලමු. මාසයකට 5% සහ ඉන් පසු එළඹෙන මාසයක් සඳහා 101 ගානේ. right එහෙනම් පළවෙනි අවස්ථාවේ 1 million වලින් 5% අය කරනවා. right
ඊට අමතරව 1 මිලියන් වලින් 101 ගානේ මාස 9ක්. මාස 9ක්. right? මෙතන දෙනවා වගේ 50000යි. right. මම හිතන්නේ අපිට වඩාත් හොඳයි. අපි මේ ගමු මිලියන් 2යි කියලා. වඩාත් පැහැදිලිව පේන්න. හරි? 2 මිලියන්. right. එහෙනම් මෙතනදී අගේ විදිහට ගන්න පුළුවන් අක්ෂයක් සහ 20000 ගානේ මාස 9ක් 1,80,000. right. එන අවසානයේ මෙතන එකතු වුණායින් පස්සේ 2,80,000ක් දඩ පැනීම කරලා තියෙන්න පුළුවන්. හරි? දෙවෙනි ක්‍රමයට ගත්තම පළවෙනි මාසෙට 50,000ක් ඊළඟ මාස 9ට රුපියල් 10,000 ගානේ 9ක්. right? එහෙනම් ඒකේ අගේ විදිහට ගන්න පුළුවන් 1,40,000. 1,40,000. මේ අගයන් දෙක සංසන්දනය කළා වැඩි අගය 2,80,000ක් දඩ පැනවීමක් කරන්න පුළුවන් දේශාධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 2ක් ගෙවන්න ඕන වාර්තාවක් මාස 10ක් ප්‍රමාද වෙලා ඔබ වාර්තාව බාර දීම සිදු කරනවා. right. හැබැයි මෙතනදී අපි හැම වෙලාවෙම අවධානය යොමු කරන ඊළඟ කරුණ තමයි මේ අගය පනවන අගය 4,00,000ට වඩා වැඩි වෙන්නේ. right. 4,00,000 කියන අගයට උපරිමයට යටත්ව තමයි බදු දඩ පැනවීම සිදු කරන්න යන්නේ. right. අපි ඊළඟට බලමු සතක්සේරු වාර්තා සංශෝධනය කිරීමට ආයෝජන කිරීම. දැන් බදු ගෙවන්න ආදායම් වාර්තාව බාර දීලා තියෙනවා. ඒ බාර දීපු ආදායම් වාර්තාව නැවත සංශෝධනය කරන්න අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. අපි දැන් උදාහරණයක් විදිහට එයා accounts වල මොන හරි දෙයක් වැරදිලා තියෙනවා. computation එකේ මොන හරි දෙයක් වැරදිලා තියෙනවා. අපි දැන් හේතුව නිසා account restate කරලා තියෙනවා. right. ඒ වගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ආදායම් බදු පනතේ අවස්ථාව තියෙනවා ඒ බාර දීපු ආදායම් වාර්තාව බාර දීපු දිනේ ඉඳන් මාස 30ක් ඇතුළත සංශෝධනය කරන්න ඉල්ලීමක් කරන්න පුළුවන් දේශාධන දෙපාර්තමේන්තුව. හැබැයි ඉස්සෙල්ලා ආදායම් බදු පනතේ එහෙම අවස්ථාවක් තිබෙන්නේ නැහැ. නෑ ඒක බදු ගන්නන්ට ලැබිච්ච හොඳ අවස්ථාවක්. හැබැයි ඒ සංශෝධනය කරන්න වාර්තාව ඉල්ලීමක් කරන එක දේශාධන කොමසාරිස්වරයා පිළිගැනීමක් කරන්න ඕන. ඒ සංශෝධනය පිළිගත්තොත් තමයි ඒ පිළිගැනීම මත අදාළ නිලධාරියෙක් ඒ සඳහා අවධානය යොමු කරලා ඒ බාර දීපු වාර්තාව වෙනස් කිරීමක් සිදු කරන්න පුළුවන්. ඒ සංශෝධන වාර්තාව ඉල්ලීම කරපු ඉල්ලීම දින 30ක් ඇතුළත ඒක ප්‍රතික්ෂේප කරනවා නම් දේශාධන කොමසාරිස්වරයා ප්‍රතික්ෂේප කිරීම සිදු කරන්න ඕනේ. ඒ ප්‍රතික්ෂේප කරනවා නම් ඊට අදාළ ලිඛිත දැන්වීමක් දේශාධන කොමසාරිස්වරයා සිදු කරන්න ඕනේ. ඒකම යම් ආයෝජන කිරීමක් සිදු කළා වෙනස් කරන් සංශෝධනය කරන්න ආයෝජන කිරීමක් සිදු කරලා ඒ කරන ලද ආයෝජන කිරීම දින 90ක් ඇතුළත ඒ පිළිබඳ සලකා බැලීමක් සිදු කළ නැත්නම් එතෙන්දී බදු ගන්නට අවස්ථාව තියෙනවා දේශාධන දෙපාර්තමේන්තුව ඒ කරන ලද සංශෝධනයට කරන ලද ඉල්ලීම නොසලකා හරිය ප්‍රතික්ෂේප කරා කියලා සලකලා ඒ සඳහා පරිපාලන සමාලෝචනයක් ඉල්ලා සිටින්න පුළුවන්.
තර ඒ විදිහට තමයි බදු ගාන්නෙක් සංශෝධන වාර්තාවක් සම්බන්ධයෙන් කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් මෙතනදී අපිට හඳුනා ගන්න පුළුවන් එයා දීපු වාර්තාව සම්බන්ධයෙන් සංශෝධනයක් තියෙනවද නැද්ද කියන එක. right? එයාට අවස්ථාවක් තියෙනවා වාර්තාව බාර දුන්නු දිනේ ඉඳන් දින 30ක් මාස 30ක් යනකම් ඒ වාර්තාව සංශෝධනය කරන්න හැකියාව තියෙනවා. right? ඒකම පනතේ 127 වෙනි වගන්තියේ සඳහන් වෙනවා අතිරේක වාර්තාවක් සම්බන්ධ. පනතේ ඒ තැන විතරයි අතිරේක වාර්තා සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ. ඒ සම්බන්ධයෙන් නිර්වචනයක් පනතේ නැහැ. හැබැයි ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික දෙපාර්තමේන්තුව භාවිතා කරන ආකාරය අනුව තමයි තීරණය වෙන්නේ. ඒතර ඒ අතිරේක වාර්තාවක් කියන එක අදහස් කරන්නේ යම් බදු ගෙවන්නෙක්ගෙන් අමතරව තොරතුරු ලබා ගන්න අවශ්‍යයි කියලා යම් අවස්ථාවකදී දේශාධම කොමසාරිස්වරයා හෝ කොමසාරිස්වරයාගේ බලය පැවරු නිලධාරියෙක් තීරණය කරනවා නම් අන්න ඒ අවස්ථාවේ අතිරේක වාර්තාවක් ඉල්ලා සිටීම සිදු කරන්න පුළුවන්. ඒ අතිරේක වාර්තාවක් ඉල්ලා සිටිනවා නම් අවම ගානේ දින 7ක කාලයක්වත් බදු ගානකට ලබා දෙන්න ඕනේ ඒ තොරතුරු ටික බාර දෙන්න. ඒක සමහරලාට වාර්තාව බාර දීමට පෙර වෙන්නත් පුළුවන්. වාර්තා බාර දීමෙන් පස්සේ වෙන්නත් පුළුවන්. right. පැහැදිලිව සඳහන් වෙන්නේ ආකෘතිය සම්බන්ධයෙන්. ඒතර විවිධ ආකෘති සමහරලාට භාවිතා කරන්න පුළුවන්. ඒකයි මම සඳහන් කරේ ඒ අතිරේක වාර්තාව කියන එක දේශාධන දෙපාර්තමේන්තුව භාවිතා කරන ආකාරය අනුව ප්‍රායෝගික භාවිතය අනුව අනාගතයේ විසින් තීරණය කරන කරුණක් වේ. ගොඩක් වෙලාවට අතිරේක වාර්තාව කියන්නේ සමහරලාට ආදායම් වාර්තාව වෙන්නත් පුළුවන්. සමහරලාට ඒක පරිබාහිර ඊට වඩා වෙනස් ආකෘතියකට ඉල්ලීමක් කරන වාර්තාවක් වෙන්න පුළුවන්. අපි හිතමු සරල උදාහරණයක් ගත්තොත් බදු ගෙවන්නේ යම් තාක්සේරු වර්ෂයක මාස 6ක් සම්පූර්ණ කරායින් පස්සේ එයාට අවශ්‍ය වෙනවා ලංකාවෙන් මයිග්‍රේට් කරන්න. හැබැයි එයාට අවශ්‍යයි ටැක්ස් ක්ලියරන්ස් එකක් ගන්න. ටැක්ස් ක්ලියරන්ස් එකක් ගන්න අවශ්‍යයි. එහෙනම් දේශීය දෙපාර්තමේන්තුවට කියන්න ඕන රයිට් මම මයිග්‍රේට් කරන්න යන්නේ. රයිට් මගේ බදු බැඳියාවක් තියෙනවා නම් ඒක තීරණය කළා මට කියන්න මෙච්චර ගාණක් ගෙවන්න තියෙනවා. රයිට් මට ක්ලියරන්ස් එකක් දෙන්න. දැන් ඒ වෙනකොට දේශීය දෙපාර්තමේන්තුව වාර්තාවක් නිකුත් කළ නැහැ බදු ගෙවන්නෙක්ට වාර්තාව බාර දෙන්න. එහෙනම් තියෙන එක ඔප්ෂන් එකක් තමයි අතිරේක වාර්තාවක් ඉල්ලා සිටින්න පුළුවන්. right ඒ වගේ අවස්ථාවකදී වාර්තාව බදු ගන්නෙක් බාර දීමට පෙර වුණත් අතිරේක වාර්තාවක් ඉල්ලා සිටින්න පුළුවන්. ඒකම සමහරලාට අපි කියමු යම් සහකාර කොමසාරිස්වරයෙක් හෝ නිලධාරියෙක් බදු ගන්නෙක්ගේ ලිපිගණුවක් සම්බන්ධයෙන් විගණනයක් කරනවා. ඒ විගණනය කරන අවස්ථාවේ එයාට අවශ්‍ය අමතර තොරතුරු ප්‍රමාණය. අපි දැන් උදාහරණයක් විදිහට ෆයිනෑන්ස් කම්පැනි එක සම්බන්ධයෙන් විගණනයක් කරනවා කියලා. එයාට අවශ්‍යයි ෆයිනෑන්ස් කම්පැනියේ ලීසින් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලන්න. එහෙනම් ඒ සඳහා වෙනම ෆෝමැට් එකක් හදලා තියෙන්න පුළුවන්. ඒ හදව ෆෝමැට් එක බදු ගන්නට නිකුත් කරලා ඉල්ලීමක් කරනවා රයිට්. මෙන්න අතිරේක වාර්තාවක් විදිහට මේ ෆෝමැට් එකට තොරතුරු ටික ඇතුළත් කරලා දෙන්න. රයිට්. එතෙන්දී වාර්තා නිකුත් කිරීමක් තියෙනවා. නිකුත් කිරීම ඉඳන් ඒක සඳහන් වෙනවා නියමිත දිනේදී සඳහන් කියලා. ඒක බාර දුන්නේ නැත්නම් වාර්තාව බාර නොදුන්නා කියන කාරණයට අනුව දේශාධන දෙපාර්තමේන්තුවට පෙනල්ටි දඩ පනවන්න හැකියාව තියෙනවා. රයිට්. ඒතර ඊ කරුණ ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා අතිරේක වාර්තා කියන එකේදී. රයිට්. අපි ඊළඟට බලමු ප්‍රාග්ධන ලාභ සම්බන්ධයෙන් වාර්තා බාර දීම. capital gain. ප්‍රාග්ධන වත්කමක් විකුණලා ඒ වත්කම විකිණීමෙන් ලැබෙන මුදල පනතේ සඳහන්
වගන්ති අනුව ප්‍රාග්ධන ලාභ වද්දට යටත් වෙනවා නම් ඒ ප්‍රාග්ධන ලාභය ආදායම් බදු කාර්ය සඳහා අදාළ වෙනවා වගේම ඒ ලාභයේ ඇති වුණු දිනේ ඉඳන් දින 30ක් ඇතුළත ප්‍රාග්ධන ලැබීම් ලාභ සම්බන්ධ වාර්තාවක් බාර දීම කරන්න ඕන. If you receive the capital gain due to realization of capital asset, what you have to do is you have to submit the return. When you have to submit the return, on or before 30th date from the date on which actual transaction taken place. Right? ඒ විදිහට වාර්තාවක් බාර දීම සිදු කරන්න ඕනේ මාසයක් ඇතුළත. රයිට්, ඔය කාරණා ටික තමයි වාර්තා බාර දීම සම්බන්ධයෙන් අපිට විශේෂයෙන් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟ පියවර විදිහට හඳුනා ගන්න පුළුවන් තොරතුරු කැඳවීම. වැඩි දුරටත් තොරතුරු කැඳවීම. බදු ගන්න දීප වාර්තාවක් සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කර ගන්න අවශ්‍ය නම් බදු ගන්නට තියෙන වෙනුවෙන් බදු ගන්නගේ ඒ කරුණු ලබා ගන්න දේශපාලන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් තියෙන ඊළඟ අවස්ථාව තමයි ඒක බදු ගන්නගෙන් තොරතුරු ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් බදු ගන්නට සම්බන්ධ වෙන බාහිර පාර්ශ්වයකින් තොරතුරු ඉල්ලන්න පුළුවන්. right? ඒ තොරතුරු ලබා ගැනීමට නියමිත ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය සහ ඊට අදාළ කරුණුත් එක්ක තමයි ඒ දේ සිදු කරන්න ඕන. දැන් බදු ගන්නගෙන් තොරතුරු ලබා ගන්න ඒ ලිපිගොනුව සඳහා කටයුතු කරන නිලධාරියට හැකියාව තියෙනවා. බදු ගන්නගෙන් තොරතුරු ගන්න. හැබැයි බාහිර පාර්ශ්වයකින් තොරතුරු ගන්නව නම් කොමසාරිස්වරයෙක් හෝ ඊට වඩා ඉහළ නිලධාරියෙක් තමයි බාහිර පාර්ශ්වයකින් තොරතුරු ලබා ගන්න අවශ්‍ය. අපි උදාහරණයක් විදිහට අපි ගමු. ටැක්ස් ෆයිල් එක සම්බන්ධයෙන් කටයුතු කරන ඔෆිසර්ට අවශ්‍යයි එයාගේ පිරිවැටුම සම්බන්ධයෙන් ගණනය කිරීමට අදාළව තොරතුරු ලබා ගන්න. සමහරට ඉන්වොයිස් සම්බන්ධ විස්තර වෙන්න පුළුවන්. ප්‍රයිමරි ඩොකියුමන්ට්ස් අදාළ දේවල් ඒකම ඒ මන්ත්ලි රිපෝට් එකක් වෙන්න පුළුවන්. රයිට්. එහෙම නැත්නම් සිලෙක්ටඩ් කරගත්ත ඉන්වොයිසස් ටිකක් වෙන්න පුළුවන්. ওই විදිහට මොන හරි දෙයක් වෙන්න පුළුවන්. ඒ දේවල් බදු ගෙවන්නට අදාළ තොරතුරු. ඒ දේවල් ඒ අදාළ ඔෆිසරට ඉල්ලීමක් කරන්න පුළුවන්. රයිට්, මේ තොරතුරු ටික මට බාර දෙන්න. right. ඒකම බදු ගන්නට හෝ එයාගේ නීතියට සම්මුඛ සාකච්ඡාවකට එන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. අපි හිතමු ඔහුට අවශ්‍යයි බදු ගන්න කටයුතු කරන බැංකුවෙන් ඍජුවම බැංකු ප්‍රකාශනයක් ලබා ගන්න. ඒ කාර්ය සිදු කරද්දී ඔහුගේ ඊළඟ නිලධාරියා වෙන කොමසාරිස්වරයාගෙන් මාර්ගයෙන් තමයි ඉල්ලීම කරන්න ඕනේ. ඍජුව සහකාර කොමසාරිස්, නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක්ට ඒ හැකියාව පනතෙන් දීලා නැහැ. ඒක සමහරට ඒක එහෙම වෙලා තියෙන්නේ ආයතන තුල පරිපාලනමය වශයෙන් යම් ක්‍රමවේදයක් පවත්වාගෙන යන්න වෙන්න පුළුවන්. right? කොමසාරිස්වරයෙක්ට පුළුවන් බදු ගන්නාට අදාළ බාහිර පාර්ශ්වයකින් තොරතුරු ඉල්ලා සිටීමක් කරන්න. right, අපි ස්ටඩි බැක් එකේ තියෙන කරුණු ටික අවධානය යොමු කරමු. ඊට අදාළ තියෙන කරුණු ටික වෙනත් තැනත් එක්ක සම්බන්ධයෙන් තොරතුරු
ඇතුළත් තොරතුරු සැපීමක් කරන්න පුළුවන්. දැන්වීමේ සඳහන් කර ඇති වේලාවට සහ ස්ථානයට පෙනී සිටීමට ඉල්ලීමක් කරන්න පුළුවන්. සම්මුඛ සාකච්ඡාවක් ඉන්ටර්විව් එකකට එන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. දැන්වීමේ සඳහන් පරිදි එම තැනැත්තා හෝ වෙනත් යම් තැනැත්තෙගේ බදු සම්බන්ධ සහ සම්බන්ධයෙන් එම තැනැත්තාගේ පාලනය යටතේ හෝ එම තැනැත්තා භාරයේ පවතින සියලු ලිපි ලේඛන දැන්වීමේ නිශ්චිත වේලාවට තුල ඉදිරිපත් කිරීමට ඉල්ලීමක් කරන්න පුළුවන්. right? තර කොමසාරිස්වරයෙක් සහ අදාළ නිලධාරියෙක් මැදිහත් වෙලා ඒ අදාළ තොරතුරු ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. එහෙනම් මේ තොරතුරු ලබා ගන්න පුළුවන් බදු ගෙවන්නාගෙන්, එහෙම නැත්නම් බාහිර පාර්ශවයන් කියන. right? තොරතුරු ඉල්ලීම සිදු කරන්න පුළුවන්. right. අපි ඊළඟට බලමු මේ පරිච්ඡේදයේ දෙවනි මාතෘකාව තක්සේරු සහ තක්සේරු අතිරේක තක්සේරු නිකුත් කිරීම. right? ඒතර මේ වාර්තා සහ තොරතුරු ලැබුණාන් පස්සේ දේශායන දෙපාර්තමේන්තුව පැත්තෙන් තීරණයක් ගන්න වෙනවා මේ තොරතුරු සම්බන්ධව. සාමාන්‍යයෙන් තීරණය කිරීමට අදාළව ඩිසිෂන් බොක්ස් එකක් යූස් කරන්න පුළුවන් සරලව chart එක අඳින්දි. right? මොකද තීරණය වාර්තාව පිළිගැනීම. right? වාර්තාව පිළිගැනීමක් කරනවද නැද්ද? වාර්තාව පිළිගන්නේ නැත්නම් ඒ සම්බන්ධ තක්සේරුවක් නිකුත් කරන්න පුළුවන්. හැබැයි මේ ආදායම් බදු පනතේ තව විශේෂ දෙයක් තියෙනවා. විශේෂ තක්සේරු වර්ගයක් හඳුන්වා තියලා තියෙනවා. සතක්සේරු. සතක්සේරු. මොකද සතක්සේරු කියන්නේ? self assessment. අපි ඉස්සෙල්ලා එක සඳහන් කරා එක තැනකදී self assessment return එකක් කියලා. බදු ගෙවන්නේ තමන්ගේ ආදායම තමන් ගෙවන්න ඕන බද්ද සම්බන්ධයෙන් තමන්ම තක්සේරු කරලා දේශයන් දෙපාර්තමේන්තුවට දෙන වාර්තාව අපි හඳුනගත්ත සතක්සේරු වාර්තාව කියලා. self assessment return. තර තක්සේරු සම්බන්ධයෙන් කටයුතු කරද්දී ඒ බදු ගෙවන්න දීපු වාර්තාවම දෙපාර්තමේන්තුවේ පැත්තෙන් ගන්නවා self assessment එකක් විදියට. බදු ගෙවන්න සකස් කරපු වාර්තාව right ඒකේ සමහරට ගණනය කිරීම වැරදි තියෙන්න පුළුවන්. ගණනය කිරීම නීතියට අනුකූල නොවෙන්න පුළුවන්. හරි ගාන එක සරහන් වෙලා නැති වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් ඒ බදු ගෙවන්න සඳහන් කරලා දෙන වාර්තාව self assessment එක සතක්සේරුවක් විදියට සලකන්න පුළුවන්. right ඒක සාමාන්‍යයෙන් අර ඉස්සෙල්ලා තිබ්බ ක්‍රමයේදී වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. right ඒකම ප්‍රධාන වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් තක්සේරු වර්ග හතරක් තියෙනවා. එකක් තමයි සතක්සේරුව, දෙවෙනි එක පැහැරවල තක්සේරුව default assessment, තුන්වෙනි එක පෙර තක්සේරුව advanced assessment, හතරවෙනි එක revised assessment. ඒක අතිරේක හෝ සංශෝධිත තක්සේරුවක් විදිහට සලකන්න පුළුවන්. advanced හෝ additional assessment එකක් විදිහට හඳුනා ගැනීම කරන්න පුළුවන්. ඒතර ඔය ආකාරයට තක්සේරු නිකුත් කිරීමක් දේශයන් දෙපාර්තමේන්තුව සිදු කරන්න පුළුවන්. right? දැන් ප්‍රධාන වශයෙන් මේ වාර්තාව පිළිගන්නවද නැද්ද කියන එකත් එක්ක හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන කරුණු දෙකක්. පිළිගන්නේ පිළිනොගන්නේ. right? පිළිගැනීමක් වෙන්නේ නැත්නම් ඊට සම්බන්ධයෙන් සාමාන්‍ය අපිට සලකන්න පුළුවන් තක්සේරුවක් නිකුත් කිරීම. තක්සේරුවක් නිකුත් කිරීම. right?
හැබැයි දැන් මේ තියෙන විදියට ඒ නැතුණත් තක්සේරුවක් නිකුත් කරන්න පුළුවන්. රයිට්? ඔය ක්‍රම දෙකේදීම තක්සේරුවක් නිකුත් කරන්න වෙන්න පුළුවන්. හැබැයි මේ අවස්ථානුකූලව තවත් ප්‍රධාන වශයෙන් තක්සේරු වර්ග තියෙනවා. අපි ඒ දේවලුත් සඳහන් කරගෙන ඉස්සරහට යන්. මේකේ පළවෙනි තක්සේරු වර්ගය තමයි සතක්සේරු. මම සඳහන් කරා වගේම යම් බදු කාල සීමාවක් සඳහා බදු ගෙවන්නෙක් දේශාධන කොමසාරිස්වරයා ලබා දීපු නියමිත ආකෘති පත්‍රය පුරවලා දෙපාර්තමේන්තුවට ලබා දීම සතක්සේරුවක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ සතක්සේරුව ශූන්‍ය වාර්තාවක් 0 වැලියු එකක් දාලා තියෙනවා නම් ඒකත් ගන්න පුළුවන්. රයිට්? ආපසු ගෙවීම සඳහන් කරලා තියෙනවා ඒකත් ගන්න පුළුවන්. අලාභයක් සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා ඒකත් ගන්න පුළුවන්. right? බදු ගන්න ලබා දෙන වාර්තාව සතක්සේරු වාර්තාවක් විදියට හඳුනා ගන්නවා වගේම සතක්සේරුවක් විදියටත් හඳුනා ගන්න පුළුවන්. right? ඒතර මෙයා බදු ගන්න පිළිගත්තත් නැතත් බදු ගන්නගේ වාර්තාව පිළිගත්තත් නැතත් ඒක සතක්සේරුවක් තියෙන්න ඕනි. ඊට පස්සේ පිළිනො ගැනීමක් වෙනවා නම් ඊ හා සම්බන්ධව තක්සේරු නිකුත් කිරීමක් තියෙන්න ඕනේ. මේ වාර්තාව බාර දෙද්දී වාර්තාව බාර දෙන තැනදී අතර මේක වැදගත් වෙන්නේ බදු ගන්නට ප්‍රධාන වශයෙන් ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි එයාට ලැබෙන වාර්තාව සම්පූර්ණ කරලා දෙපාර්තමේන්තුවට බාර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දෙපාර්තමේන්තුවට පෝස්ට් එකේ යවන්න පුළුවන්. දෙවෙනි ඔප්ෂන් එක තමයි බදු ගෙවන්නට අවස්ථාව තියෙනවා රැමිෂ් සිස්ටම් එක හරහා දේශාන් දෙපාර්තමේන්තුවේ සර්විස් එකට ලොග් වෙන්න පුළුවන්. එයාට පින් නම්බර එකක් තියෙනවා නම් පාස්වර්ඩ් එකක් තියෙනවා නම් ඒ පාස්වර්ඩ් එක පාවිච්චි කරලා ලොග් වෙලා එයාගේ නම යටතේ නිකුත් වෙලා තියෙන වාර්තාවට අදාළ තොරතුරු ටික දීලා වාර්තාව බාර දීම කරන්න පුළුවන්. Sometimes they may use the manual return, sometimes they may use the e-filing return. Both accepted and they can use it. But on this type of situation like COID or whatever situations, right? Anywhere, anytime, you can log into the system and you can do whatever the relevant activities related with the return submission. Right? ඊළඟට අපිට හඳුනා ගන්න පුළුවන් දෙවෙනි තක්සේරු වර්ගය තමයි පැහැර හරින ලද තක්සේරු. පැහැර හරින ලද තක්සේරු. right? බදු ගන්නේ තමන්ගේ ආදායම් වාර්තාව දෙපාර්තමේන්තුවට බාර දීලා නැහැ. නියමිත දිනේදී දෙපාර්තමේන්තුවට බාර දීලා නැහැ. සමහර බාර දීපු වාර්තාව උනත් සතක්සේරුවක් විදිහට සලකන්න පුළුවන් කමක් නැහැ. ඒ සතක්සේරුවක් විදිහට සලකන්න ප්‍රධාන කාරණා දෙකක් එයා සම්පූර්ණ වෙන්න ඕන. අපි දැන් සාමාන්‍ය වාර්තාව සම්බන්ධයෙන් ඔබ දන්නවා වාර්තාවේ පළවෙනි පිටුව අපි හඳුනා ගන්නවා ප්‍රධාන වාර්තාව. ඊට අමතරව වාර්තාවට සම්බන්ධ වෙලා තියෙනවා ඊට අනුගත වෙන සම්බන්ධ වෙන ලේඛන උපලේඛන schedules return and schedules. තර සතක්සේරුවක් කියන්නේ සතක්සේරු වාර්තාවක් කියලා කියන්නේ ඔය කොටස් දෙකේම එකතුව. ඔය කොටස් දෙකේම එකතුව. එතකොට බදු ගන්නේ සමහරට ඔය කොටස් දෙකම බාර දීලා නැති වෙන්න පුළුවන්. සමහරට යා බාර දීපු වාර්තාව සහ උපලේඛන වල නිවැරදි අවශ්‍ය උපලේඛන බාර දීලා නැති වෙන්න පුළුවන්. ඒ වගේ ඒ අවස්ථා දෙකේදීම දෙපාර්තමේන්තුව පැත්තෙන් පනතේ විධිවිධාන අනුව එයා වාර්තාවක් බාර නොදුන්නා කියලා සලකන්න හැකියාව තියෙනවා. right? වාර්තාවක් ගොනුකත කිරීමට බදු ගන්නෙක් අසමත් අපොහසත් වී ඇති අවස්ථාවකදී සහකාර කොමසාරිස්වරයෙක් විසින් ලබාගත හැකි සාක්ෂි මත ඔහුගේ උපරිම විනිශ්චය මත පදනම්ම ශූන්‍ය මුදල්ද ඇතුළත්ව තක්සේරු දැන්වීමක් නිකුත් කළ හැකියි. right? පැහැරලනද වාර්තාවක් පැහැරලන තක්සේරුවක් නිකුත් කරද්දී
පනත සඳහන් කරලා තියෙනවා ඔෆිසර් කෙනෙක්ට available documents සහ තොරතුරු පාවිච්චි කරන්න පුළුවන්. Right? Sometimes if a department received some information which is related with the particular taxpayer, right, then he officer can use it. Sometimes officer providing or submit the incomplete return, right. On at that point if this particular taxpayer he may not complete this return, then department can be issue the assessment based on available informations on this particular document. Likewise, whatever the available informations he can use it. බදු ගන්න සම්බන්ධයෙන් තියෙන තොරතුරු පාවිච්චි කරලා පැහැරල්න තක්සේරුවක් ඩිෆෝල්ට් ඇසස්මන්ට් එකක් ඔෆිසර් කෙනෙක් නිකුත් කරන්න පුළුවන්. හැබැයි පැහැරීමේ තක්සේරුවක් නිකුත් කරා කියන එක මත බදු ගන්නෙක්ට වාර්තාවක් බාර දීමට බාධාවක් නැහැ. ඇසස්මන්ට් එක නිකුත් කරායින් පස්සේ උනත් බදු ගන්නෙක්ට පුළුවන්කම තියෙනවා වාර්තාවක් බාර දෙන්න. හැබැයි ඒ වාර්තාව බාර දුන්නම ඒ බාර දෙන වාර්තාව පනතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා සතක්සේරු වාර්තාවක් විදිහට සලකන්න අවශ්‍යතාවයක් නැහැ. right? සතක්සේරු වාර්තාවක් විදිහට සලකන්න අවශ්‍යතාවයක් නැහැ. right? If anyone submit return after issuing the default assessment, right, then this particular assessment may not require to take as a self assessment return. That is a key point you have to remember. right, අපි ඊළඟට බලමු අතිරේක පෙර තක්සේරුවක් නිකුත් කිරීම. පෙර තක්සේරුවක් නිකුත් කිරීම. පෙර තක්සේරුවක් කියන එක අදහස් කරන්නේ බදු ගන්නෙක් තක්සේරු වාර්තාවක් සතක්සේරු වාර්තාවක් බාර දීමට පෙර නිකුත් කරන තක්සේරුව. අපි ඉස්සර සඳහන් කරා වගේ යම් තක්සේරු වර්ෂයක අවසන් වෙලා එළඹෙන නොවැම්බර් මාස 30 වෙනිදා තමයි වාර්තාවක් බාර දීමට නියමිත දිනය වන්නේ. right? මේ දින තමයි වාර්තාව බාර දීමට නියමිත දිනය වන්නේ. මේ දවසේ එළඹෙන්නේ ඉස්සෙල්ලා නොවැම්බර් 30 එළඹෙන ඉස්සෙල්ලා දෙපාර්තමේන්තුවේ හැකියාවක් තියෙනවා යම් හේතුවක් තියෙනවා නම් ඇඩ්වාන්ස් ඇසස්මන්ට් එකක් නිකුත් කරන්න. right? ඇඩ්වාන්ස් ඇසස්මන්ට් එකක් නිකුත් කරන්න හැකියාවක් තියෙනවා. වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත දිනට පෙර තක්සේරුවක් මගින් බදු එකතු කිරීමට නිකුත් කරන්න හැකියාව තියෙනවා. ඒ නිකුත් කරද්දී සමහරකට විවිධ හේතු වෙන්න පුළුවන්. අපිට උදාහරණයක් විදිහට කම්පැනියක් තියෙනවා. කම්පැනි ක්ලෝස් ඩවුන් කරලා ලංකාවෙන් යන්න හදන්නේ. ඊට අදාළ ටැක්ස් එකක් තියෙනවා නම් ඒක එකතු කරගන්න ඇඩ්වාන්ස් ඇසස්මන්ට් එකක් ඉෂු කරන්න පුළුවන්. යම් පුද්ගලයෙක් මයිග්‍රේට් කරන්න හදන්නේ. ඒ වගේ අවස්ථාවක පුළුවන් ඇඩ්වාන්ස් ඇසස්මන්ට් එකක් නිකුත් කරලා ඒ අදාළ බද්ද එකතු කරගන්න පුළුවන්. right? ඒ වගේ අවස්ථාවන් සඳහා ඇඩ්වාන්ස් ඇසස්මන්ට් එකක් නිකුත් කරන්න පුළුවන්. පෙර තක්සේරුවක් නිකුත් කරන්න හැකියාව තියෙනවා. පෙර තක්සේරුවක් නිකුත් කරායින් පස්සේ ඒක නිසා බදු ගෙවන්නට බාධාවක් නෙමෙයි සතක්සේරු වාර්තාවක් නැවත බාර දෙන්න. යම් හේතුවක් නිසා පස්සේදී එයාට සතක්සේරු වාර්තාවක් බාර දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ බාර දීම සිදු කරන්න පුළුවන්. හැබැයි ඒක එයා ඒ වාර්තාව බාර දුන්නට නීතිය පැහැදිලිව කියනවා ඒ බාර දෙන වාර්තාව සතක්සේරුවක් විදිහට සලකන්න අවශ්‍යතාවයක් නැහැ.
තක්සේරුවක් විදිහට සලකන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතර ප්‍රධාන වශයෙන් අපිට බලන්න පුළුවන් මෙතන මූලික තක්සේරු විදිහට කොටස් කරුණු ප්‍රධාන තක්සේරු වර්ග තුනක් වෙනවා. ඔරිජිනල් ඇසස්මන්ට් මූලික තක්සේරු වර්ග තුනක් තියෙනවා නේද? එක තමයි සතක්සේරු self assessment දෙවෙනි එක තමයි පෙර තක්සේරු advanced assessment තුන්වෙනි එක පැහැර හරින ලද තක්සේරු right default assessment right ඔය විදිහට ප්‍රධාන මූලික තක්සේරු වර්ග තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. බදු ගෙවන්නෙක් වාර්තාව දීලා තියෙනවා නම් එයාට අපි ගන්න එයාගේ වාර්තාව සතක්සේරු assessment තක්සේරුවක් විදිහට ගන්න. right වාර්තාව බාර දෙන්න ඉස්සෙල්ලා තක්සේරුවක් නිකුත් කරලා තියෙනවා දෙපාර්තමේන්තුව ඒක මූලික තක්සේරුවක් පෙර තක්සේරුවක් විදිහට ගන්න. වාර්තාව බාර දීලා නැත්නම් ඒ අවස්ථාවේදී එයාට ඩිපාර්ට්මන්ට් එක පැහැරලන තක්සේරුවක් නිකුත් කරලා තියෙනවා නම් ඩිෆෝල්ට් ඇසස්මන්ට් එකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. right මතක තියාගන්න ඉස්සරහදී වැදගත් වෙනවා අපිට ටයිම් බාර් එක තීරණය කරද්දී මෙන්න මේ මූලික තක්සේරු කියලා කියන්නේ මොනවද කියන එක හඳුනා ගැනීම වැදගත් වෙනවා. right ඊළඟට අපිට හඳුනා ගන්න පුළුවන් සංශෝධිත හෝ අතිරේක තක්සේරු. සංශෝධිත හෝ අතිරේක තක්සේරු. බදු ගාන්නෙක් තමන් දීපු සතක්සේරු වාර්තාව සංශෝධනය කරන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒකම දෙපාර්තමේන්තුව බදු ගන්න ඒ දීපු වාර්තාව සංශෝධනය කළ අතිරේක තක්සේරුවක් වැඩි තක්සේරු බදු මුදලක් අය ගන්න තක්සේරුවක් නිකුත් කරන්න පුළුවන්. ඔය අවස්ථා දෙකේදීම ඒ බදු ගන්න දීපු වාර්තාව සංශෝධනයට ලක් වෙනවා. බද්ද අඩු වෙන්නත් පුළුවන්, බද්ද වැඩි වෙන්නත් පුළුවන්. right ඒ සඳහා දෙපාර්තමේන්තුව නිකුත් කරන තක්සේරුව තමයි සංශෝධිත හෝ අතිරේක තක්සේරුව. revised assessment එකක් issue කරන්න පුළුවන්. amended or advanced assessment. By using this assessment, sometimes tax may be increased, sometimes tax may be reduced. right බලන්න 2.4 සහකාර කොමසාරිස් විසින් මූලික තක්සේරුවේ ඔරිජිනල් ඇසස්මන්ට් එකේ මොකද ඒ කියන්නේ සතක්සේරු, පෙර තක්සේරු, පැහැරලන තක්සේරු ඇති තොරතුරු පදනම් කරගෙන වෙනස් කිරීමෙන් හෝ එකතු කිරීමෙන් ප්‍රධාන තක්සේරුව සංශෝධනය කරනවා නම් අන්න ඒක සංශෝධිත තක්සේරුවක්, අතිරේක තක්සේරුවක් විදිහට හඳුනා ගැනීම කරන්න පුළුවන්. ලාභයේ ඉදිරියට යන්නේ නම් එය නිවැරදි කිරීමක්ද මේදී සලකන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් බදු ගණනය කිරීමක් සිදු වෙන්නේ ලාභය වෙනස් කරගෙන. හැබැයි ඒකත් අපිට සලකන්න පුළුවන් සංශෝධිත තක්සේරුවක් නිකුත් කරා කියලා. වෙනම් යම් අවස්ථාවකදී ශූන්‍ය ප්‍රමාණයක්ද ඇතුළත්ව ගෙවිතු බද්දේ නිවැරදි ප්‍රමාණය අදාළ කාලස්ථයේදී මූලික තක්සේරුවට අදාළව තක්සේරු කළ යුතුයි. right එහෙනම් සමහරට බදු ගෙවීමට වෙන බලපෑම බිඳුව වෙන්න පුළුවන්. හැබැයි ඒකේ වාර්තාවේ අන්තර්ගතය වෙනස් වෙනවා නම් ඒක සංශෝධිත වාර්තාවක් විදිහට සලකන්න වෙනවා පනතේ දෙන විධිවිධාන අනුව. ඒකම ඊළඟට අපි බලන්න ඕනේ යම් නිලධාරියෙක්
තක්සේරුවක් නිකුත් කරා නම් ඒ තක්සේරුව නිකුත් කිරීම සම්බන්ධයෙන් දැන්වීමක් බදු ගන්නට සිදු කරන්න ඕනේ. ලිඛිත දැන්වීමක් සිදු කරන්න ඕනේ. ප්‍රධාන වශයෙන් ඒ ලිඛිත දැන්වීම සිදු වෙන්නේ තක්සේරු දැන්වීමක් කරා. එනම් ප්‍රධාන වශයෙන් අපි හඳුනා ගන්නවා අවස්ථා දෙකක් තියෙනවා. තක්සේරුවක් සිදු කිරීමයි තක්සේරු දැන්වීමකින් බදු ගන්නට දැන්වීමයි. ඒ තක්සේරු දැන්වීමේදී ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙන්න ඕනේ ඊට අදාළව පොලියක් තියෙනවා නම් දණ්ඩනයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ගෙවන්න අගයක් තියෙනවා නම් ඒක ගෙවන්න ඕන දිනේ ගෙව්වේ නැත්තම් තියෙන බලපෑම ඒ බදු ගන්න ඒ තක්සේරු සම්බන්ධයෙන් විරෝධතාවයක් තියෙනවා නම් අකමැත්තක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කොහොමද අභියාචනයක් සිදු කරන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ඒ දැන්වීම තුලදී ලිඛිත සිදු කරන්න ඕනේ. ඒ ලිඛිත දැන්වීමෙන් බදු ගන්නට බාර දීම සිදු කරන්න කියලා නීතිමය අවශ්‍යතාවයක් තියෙනවා. බදු ගන්නට බාර දීපු දිනේ තමයි ඒ කරන ලද තක්සේරුව සිදු කළ දින විදිහට සලකන්න වෙන්නේ. right අපි බලමු අපේ දැන් මේ ඩිස්කෂන් එක තුළ ඔබ අඳුනගත්තා තක්සේරු වර්ග. අපි ඉස්සෙල්ලා සඳහන් කරා වගේම ප්‍රධාන වශයෙන් තක්සේරු වර්ග 4ක් තියෙනවා. අපිට තක්සේරු වර්ග 5ක් තියෙනවා. අතිරේක සහ සංශෝධිත තක්සේරුව එක කොටසක් වශයෙන් ගත්තොත් තක්සේරු වර්ග 4ක් තියෙනවා. මේ තක්සේරු වර්ග නිකුත් කරද්දී කාල කඩේම කියන එක වැදගත් වෙනවා. අපි නැවතත් මතක් කරොත් මොනවද තියෙන තක්සේරු වර්ග? තක්සේරු, පැහැරල්ල තක්සේරු, පෙර තක්සේරු සහ සංශෝධිත තක්සේරු. self assessment, advanced assessment, default assessment and revised assessment. right? තර කාල කඩේම කියන එක තක්සේරුවට වැදගත්ම සාධකයක්. අයි කාල කඩේම වැදගත් වෙන්නේ? මොකද කාල කඩේම කියන එක අදහස් කරන්නේ යම් බදු ගන්නෙක්ගේ වාර්තාවක් සම්බන්ධයෙන් බදු ගෙවන්නට අදාළව දෙපාර්තමේන්තුවට තක්සේරුවක් නිකුත් කරන්න තියෙන කාලය. කොච්චර කාලයක් යනකම් ඒ අදාළ තක්සේරුව නිකුත් කරන්න පුළුවන්ද? right? ඒ නිකුත් කිරීම මෙන්න මේ කාල සීමාවට ඉස්සෙල්ලා කරන්න ඕන කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. අතන මෙතන මූලික අරමුණ තමයි බදු ගෙවන්නාට ප්‍රොටෙක්ෂන් එකක් දෙන්න. ආරක්ෂාව දෙන්න. නැත්නම් එහෙම නැති වුණා නම් දෙපාර්තමේන්තුව ඕනම දවසක තක්සේරුවක් නිකුත් කරන්න පුළුවන් නේ. නම් බදු ගෙවන්නත් බලාපොරොත්තු වෙන්න ඕනම දවසක තක්සේරුවක් එයි කියලා. හැබැයි කාල කඩේම කියන දේ තුලදී බදු ගෙවන්නට පැහැදිලිව කියන රයිට් මෙච්චර කාලයකට පස්සේ තක්සේරුව නිකුත් කරන්න පුළුවන් කමක් නැහැ. right? හැබැයි ඒ සීමාව නැතුව නිකුත් කරන්න පුළුවන් අවස්ථා දීලා තියෙනවා. ඒත් සාමාන්‍යයෙන් සඳහන් වෙනවා රයිට් මේ කාල සීමාවට වෙනකන් තක්සේරුවක් නිකුත් කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ තක්සේරුවක් නිකුත් කරන්න හැකියාව නැහැ. දැන් අපි හිතමු දෙපාර්තමේන්තුව මේ කාල සීමාවෙන් පස්සේ තක්සේරුවක් නිකුත් කරා කියනවා. මොකද්ද තියෙන බලපෑම? ඒ තක්සේරුව නීතිමය වටිනාකමක් තියනවාද? එනම් බදු ගන්නෙක් සම්බන්ධයෙන් කාල කඩයිමෙන් පස්සේ තක්සේරුවක් නිකුත් කරොත් එහෙම ඒ තක්සේරුව වළංගු තක්සේරුවක් විදිහට සලකන අවශ්‍යතාවයක් නැහැ. right 2.6 තක්සේරු වල කාල කඩයිම assessment time bar. තක්සේරු නිකුත් කිරීම සඳහා ව්‍යවස්ථානුකූලව නියම කර ඇති කාල සීමාව තක්සේරුවක කාල සීමාව කාල කඩෙම ලෙස හඳුන්වයි. right? පැහැරාරින් ලද බදු තක්සේරුවක් නිකුත් කරන්න එම අවස්ථාවක් නැහැ. ඩිෆෝල්ට් ඇසස්මන්ට් එකක් නිකුත් කරන්න පුළුවන්. හැබැයි ඒක ඔරිජිනල් ඇසස්මන්ට් එකක් විදිහට සටහන් කරාම ඒක ඔරිජිනල් ඇසස්මන්ට් එකක් නිකුත් කරන්න අවස්ථාවක් දීලා තියෙනවා. right? ඉතින් අපි බලමු පළවෙනි දේ
ප්‍රධාන කාරණා දෙකක් අපි මෙතන සඳහන් කර ගන්න ඕනේ. සංශෝධිත තක්සේරු කියනවා අතිරේක තක්සේරු කියලා අවස්ථා දෙකක් තියෙනවා. right. ඒතර පළවෙනිම දේ තමයි බදු ගාන්නෙක් වාර්තා බාර දෙනවා. එහෙම නැත්නම් දෙපාර්තමේන්තුව ඇඩ්වාන්ස් ඇසස්මන්ට් එකක් නිකුත් කරනවා, පෙර තක්සේරුවක් නිකුත් කරනවා. එහෙම නැත්නම් බදු ගන්න වාර්තා බාර දීලා නැත්නම් ඇඩ්වාන්ස් ඇසස්මන්ට් එකක් පැහැරාන ලද තක්සේරුවක් නිකුත් කිරීම කරනවා. අන්නේ දවසේ ඉඳන් අන්න එහෙම නිකුත් කරපු දවසේ ඉඳන් නැත්නම් බදු ගන්න තමන්ගේ සෙල්ෆ් ඇසස්මන්ට් එක කරපු දවසේ වාර්තා බාර දීපු දවසේ ඉඳන් මාස 30ක් වන දවස වෙනකන් කාල කඩේම කියන එක තියෙනවා. ඒ තුල දෙපාර්තමේන්තුවට තක්සේරුවක් නිකුත් කරන්න හැකියාව තියෙනවා. ඒ දවසෙන් පස්සේ සාමාන්‍ය විදිහට ගත්තම තක්සේරුවක් නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. ඒක තමයි පළවෙනිම දේ. හැබැයි ඒ සම්බන්ධයෙන් ඒ මූලික තක්සේරුව සම්බන්ධයෙන් තක්සේරුවක් නිකුත් කරලා තියෙනවා නම් මූලික තක්සේරුව සම්බන්ධයෙන් තක්සේරුවක් නිකුත් කරලා තියෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී ඔය කියන බාධකයේ අයින් වෙලා යනවා. නම් මූලික වශයෙන් තියෙන දේ මොකද්ද? එක බදු ගන්න වාර්තාවක් දීලා තියෙනවා. එහෙම නැත්නම් දෙපාර්තමේන්තුව පැහැරලද තක්සේරුවක් හෝ ඇඩ්වාන්ස් ඇසස්මන්ට් එකක් නැත්නම් පෙර තක්සේරුවක් නිකුත් කරලා තියෙන්න පුළුවන්. right. අන්නේ දවසේ ඉඳන් දින 30ක් යනකම් දේශාධිපති දෙපාර්තමේන්තුවට තක්සේරුවක් නිකුත් කරන්න පුළුවන්. හැබැයි එතනදී කියනවා බදු ගන්න හිතාමතා සාවද්දීතිය තොරතුරු මගහැරීමක් කරලා තියෙනවා කියලා දෙපාර්තමේන්තුවට ප්‍රූව් කරන්න පුළුවන් නම් ඕනෑම කාලයකදී තක්සේරුවක් නිකුත් කරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි අවස්ථාව අතිරේක තක්සේරුව. ඒ අවස්ථාවේදී තවත් කරුණක් අපිට සලකා බලන්න වෙනවා. අර මූලික තක්සේරුව සංශෝධනය කරලා තියෙනවා නම් ඒ සංශෝධනය කරපු දිනේ ඉඳන් තවත් අවුරුද්දක් යනකම් හරි මූලික තක්සේරුව ඉඳන් අවුරුදු 4ක් යනකම් හරි යන දිනයන් දෙකෙන් පස්සේ සිදුවෙන දිනය තමයි සංශෝධිත අතිරේක තක්සේරුව සම්බන්ධයෙන් කාල කඩේම විදියට සලකන්නේ. මෙතන පැහැදිලි. ඒක හොඳට පැහැදිලි කරගන්න කොහොමද කාල කඩේම තීරණය කරගන්නේ? සංශෝධිත අතිරේක තක්සේරුවක් නිකුත් කරන්න අවශ්‍ය නම් සංශෝධිත තක්සේරුවක් කරලා තියෙන අවස්ථාවකදී ඒ සංශෝධිත තක්සේරුව කරපු දවසේ ඉඳන් අවුරුද්දක් වෙන දවස හරියි මූලික තක්සේරුවේදී ඒ කියන්නේ self assessment එකක් එහෙම නැත්නම් advanced assessment එකක් default assessment එකක් කරපු දවසේ ඉඳන් අවුරුදු 4ක් කියන දවසේ හරියි දවස් දෙකකින් පස්සේ සිදුවෙන දවසේදී තමයි කාල කඩේම කියන දිනේ තීරණය වෙන්නේ. right. ඒතර ඔයා බැලුවොත් එහෙම සඳහන් පැහැදිලි වෙයි. සතක්සේරුව සඳහා තක්සේරු වාර්තාව ගොනු කිරීමේ දින සිට වසර 4ක් ඇතුළත වෙනත් තක්සේරුවක් සඳහා සහකාර කොමසාරිස් තක්සේරු දැන්වීමේ බදු ගන්නාට බාර දුන් දිනේ අවුරුදු 4ක් හෝ සහකාර කොමසාරිස් විසින් සංශෝධ තක්සේරු දැන්වීමේ වසරකට පස්සේ එන දවසේදී තමයි කාල කඩේම තීරණය කරන්න වෙන්නේ. හැබැයි විශේෂ කරුණක් මෙතනදී තියෙනවා සංශෝධිත තක්සේරුවේ පදනම් කරගත්ත දේට අමතර දෙයක් මෙතනදී නැවත කරුණ සම්බන්ධයෙන් තක්සේරුවක් නිකුත් කරන්න පුළුවන් කමක් නැහැ. සංශෝධිත තක්සේරුවට අදාළව පදනම් කරගත්ත කරුණකට අදාළව මේ අතිරේක තක්සේරුවක් නිකුත් කිරීමට දෙන අවස්ථාවක් තියෙනවා. හරි. ඒක මම හිතන්නේ පැහැදිලි ඒ තියෙන කාරණේ. අපි බලමු මේ කරුණත් එක්ක ස්ටඩි බැක් එකේ එක්සැම්පල් 3ක් තියෙනවා. එක්සැම්පල් 3ෙන් කොහොමද මේක අවබෝධ කරගන්නේ? සාමාන්‍යයෙන් එක්සැමිනර් කෙනෙක් මේ දේ සම්බන්ධයෙන් අපිට තොරතුරක් දීලා අහන්න පුළුවන් කාල කඩේම
කොහොමද මේ தත්ත්වය මත සිදු වෙන්නේ කියලා. අය බලමු පළවෙනි උදාහරණය. වාර්තාව නියමිත දිනේ සපයා ඇති විට 2018-19 තක්සේරු වර්ෂය සඳහා සංශෝධිත තක්සේරුව මෙම තැනැත්තා 2018-19 තක්සේරු වර්ෂය සඳහා වාර්තාව 2019 ජූලි 15 වන දින නියමිත සපයා ඇත. එහෙනම් අපි එතන ඉඳන් ගත්තොත් එහෙම right මෙයා 18 19 කියන තක්සේරු වර්ෂයට අදාළව වාර්තාව දෙනවා 2019 7යි 15 right එහෙනම් අපි දමු මේකේ සංශෝධිත තක්සේරුව නිකුත් කළා නැහැ. එහෙනම් මේ දවසේ ඉඳන් මාස 30ක් වන දිනේදී කාල කඩයිමට යටත් වෙනවා. right අපි එහෙම ගත්තොත් එහෙම 2022 ජනවාරි 14 වෙනිදා right මේ දිනේ සම්පූර්ණ වෙනවා. මේ දවසේ පස්සේ තක්සේරුවක් නිකුත් කරන්න හැකියාවක් නැහැ. ඒකම අනිත් පැත්තේ අපි මතක් කරොත් මේ දවසෙන් පස්සේ බදු ගන්නට සංශෝධිත වාර්තාවක් ලබා දීමේ හැකියාවකුත් නැහැ. ඒක තමයි සාමාන්‍යයෙන් පවතින තත්ත්වය. right එහෙනම් මේ වාර්තාව බාර දීම කියන එක මෙතනදී සිදු වෙලා තියෙන මූලික තක්සේරුවක්. මොන වගේ මූලික තක්සේරුවක්ද? සතක්සේරු වාර්තාව බාර දීලා තියෙනවා. බදු ගන්න සතක්සේරුවක් කළා තියෙනවා. right ඒ දිනේ තමයි මේ තියෙන්නේ. සමහරට අපි දුන් උදාහරණයක් විදිහට සතක්සේරුවක් නැහැ. මේ දිනේ ඇඩ්වාන්ස් තක්සේරු ඇසස්මන්ට් එකක් තියෙනවා. පෙර තක්සේරුවක් තියෙනවා. එහෙනම් ඒ දවසේ නම් මාස 30. අපි දුන් මේක නොවැම්බර් 30න් පස්සේ දෙසැම්බර් 15 වෙනිදා ඩිෆෝල්ට් ඇසස්මන්ට් එකක් දාලා තියෙනවා. එහෙනම් ඒ දවසේ නම් මාස 30ක් කියන දවසේ. දැන් මූලික කාරණේ වෙන්නේ. right ඊළඟට අපි බලමු සංශෝධිත තක්සේරුවක් නිකුත් කළ තියෙන වෙලාවක. ආ 2018-19 තක්සේරු වර්ෂය සඳහා වන තක්සේරු වාර්තා මත අතිරේක තක්සේරු නිකුත් කිරීම. 18-19 තක්සේරු වර්ෂය සඳහා තක්සේරු වාර්තා මත අතිරේක තක්සේරුවක් නිකුත් කිරීම. තක්සේරු වාර්තාව 2019 ජූනි 10 වන දින ගොනු කර ඇති බව උපකල්පනය කරන්න. 2021 අගෝස්තු 15 වන දින තක්සේරු වාර්තාව මත අතිරේක තක්සේරුවක් නිකුත් කර ඇත. අතිරේක තක්සේරු සඳහා කාල කඩයිම වන්නේ right right අපි ගන්නේ 2018-19 කියන වර්ෂයේ මෙයා වාර්තා බාර දෙනවා තක්සේරු වාර්තාව කවද බාර දෙන්නේ 2019 ජූනි 9 වෙනිදා වාර්තාව බාර දෙනවා right ඒකම සංශෝධිත තක්සේරුවක් නිකුත් කරනවා කවද දිනේ 2021 අගෝස්තු 15 right දැන් සාමාන්‍ය තත්ත්වය මත නම්
මේ දිනේට මාස 30ක් එකතු වුණාම කාල කඩයම අපිට තීරණය කරන්න පුළුවන්. right? හැබැයි සංශෝධන වාර්තාවක් තක්සේරුවක් තියෙනකොට මේ දිනේට අවුරුදු එකක් අපි එකතු කරන්න ඕන. අවුරුදු එකක් අපි එකතු කරන්න ඕන. right? එහෙනම් අතිරේක තක්සේරුවක් සඳහා කාල කඩයම වෙන්නේ ඔය දෙකේදී මේ දවසේ ඉඳන් මාසයක් අවුරුද්දක් කියන්නේ 2022 අගෝස්තු 15 14 right 2022 අගෝස්තු 14 තමයි ඒ දවස වෙන්නේ. සාමාන්‍ය විදිහට ගත්තන් පස්සේ මෙතනට එන්න ඕනේ මේ වෙනවා නම් අවුරුදු 4ක්. right break වුණත් එහෙම අවුරුදු 4කට යනවා. 2023 6යි 8 වෙනිදා. right ওই දිනයන් දෙක තමයි වෙන්නේ. ඒතර ওই දිනයන් දෙකෙන් පස්සේ සිදු වෙන්නේ කවද්ද? පස්සේ සිදු වෙන්නේ මෙන්න මේ දිනේ. මෙන්න මේ දිනේ දක්වා දෙපාර්තමේන්තුවට තක්සේරුවක් නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? right තුන්වෙනි එක අපි බලමු. 2019 18 තක්සේරු වර්ෂය සඳහා පැහැරාල්ල තක්සේරුවක් හෝ පෙර තක්සේරුවක් මත තක්සේරු නිකුත් කිරීම. පැහැරාල්ල තක්සේරු දැන්වීම පෙර තක්සේරු දැන්වීම 2020 මැයි 9 වන දින නිකුත් කර ඇති බවට උපකල්පනය කරන්න. පැහැරාල්ල තක්සේරුව 2021 අගෝස්තු 15 වන දින නිකුත් කර ඇත. අතිරේක තක්සේරුවක් සඳහා කාල කඩීම වන්නේ right right පෙර තක්සේරුවක් නිකුත් කරලා තියෙනවා පෙර තක්සේරුවක් කවද දිනය 2020 මැයි 5 වෙනි මාසේ 9 වෙනිදා පහයි 9 right ඊට පස්සේ පැහැරාල්ල තක්සේරුවක් නිකුත් කරනවා 2021 8යි 15 right නම් මූලික තක්සේරුවක් නිකුත් කරලා තියෙන මෙතනදී එතන මූලික තක්සේරුව සාමාන්‍ය තත්ත්වයක් මත අපි මෙතනට දවස් මාස 30ක් එකතු කරලා තීරණය කරා. හැබැයි බලන්න සංශෝධනයක් වෙලා තියෙනවා තක්සේරුවේ. එහෙනම් සංශෝධනය වෙනවා නම් මේන් රූල් එක බ්‍රේක් වෙනවා. එහෙනම් එතනදි වෙන්නේ මොකද්ද? එහෙනම් මේ දිනේට අවුරුදු 4ක් එකතු වෙනවා. අවුරුදු 4ක් කියන්නේ 2024 5යි 8 වෙනිදා. එහෙම නැත්නම් මෙතනට
අවුරුද්දක් එකතු වෙනවා. ඒ කියන්නේ 2022 8යි 14. ඔය දෙකෙන් පස්සේ සිදුවෙන දේ පදනම් කරගෙන කාල කඩේම තීරණය කරන්න ඕන. රයිට්? 2024 මැයි 8 වෙනිදා ඒ වගේ තත්ත්වයක් මත කාල කඩේම තීරණය කරන්න. රයිට්? ඒතර ඒ කාල සීමාව තුලදී තක්සේරුවක් නිකුත් කරොත් තමයි ඒ අදාළ කාල කඩේම තුල වළංගු තක්සේරුවක් නිකුත් කරා වෙන්නේ. එහෙම නැතු වුණත් දෙපාර්තමේන්තුවට තක්සේරුවක් නිකුත් කරන්න පුළුවන්. හිතාමතා සාවාදීතියට තොරතුරු මගහැරීමක් කරලා තියෙනවා කියලා දෙපාර්තමේන්තුවට ඔප්පු කරන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ මේ දක්වා අපි කතා කරපු දේ තුල පැහැදිලි තක්සේරු සම්බන්ධයෙන් ප්‍රධාන අවශ්‍යතාවයන් ටික. right? අපි ඊළඟ සෙෂන් එකේදී අපි බලමු මේ තක්සේරුවක් සම්බන්ධයෙන් බදු ගන්න එකකතාවයක් නැත්නම් බදු ගන්නට තියෙන ඊළඟ සාධක ටික මොනවද? එතනින් එහාට සම්බන්ධයෙන් අදාළ වෙන බදු පරිපාලන දේවල් මොනවද? නැවත අපි ඊළඟ සෙෂන් එකත් එක්ක සම්බන්ධ වෙමු.